නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු දස බලධාරී සර්වඥ තථාගත සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු. හොඳයි පින්වත් ආයුෂ්මතුන් වහන්සේලාත් ඒ වගේම අපේ පුණ්‍යායුෂ්මතුන් වහන්සේගේ දෙමාපියන් දෙපළ අපේ විදුර පුතුණුවන් ඇතුළු අපි හැම දිනාම අද දවසෙත් මේ සවස් භාගයේ ධම්සභා මණ්ඩපයට ඇවිල්ලා ඒ භාග්‍යවත් අරිහත් දස බලධාරී සර්වඥන් වහන්සේගේ අභිමුඛයේ හිඳමින් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයේ සියලු සත්වයන්ගේ යහපත පිණිස සියලු සත්වයන්ගේ සැනසීම පිණිස දේශනා කොට වදාරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නට දැනගන්නට සූදානම් වෙන අවස්ථාව. දෛනිකව අපිට ඉඩ ලැබෙන විදිහට සවස් කාලේ මේ විදිහට කාලෙ වෙන් කරගෙන බුදුරජාණන් වහන්සේ ගම්නියම් ගම්සිසාරා ගිරිදුර්ග මාර්ග ඔස්සේ ශ්‍රී පාද කමල් යුග්මයේ වෙහෙසවමින් වැඩම කරලා වෙහෙසටපත් වෙමින් සියලු සත්වයාගේ යහපත පිණිස සැනසීම පිණිස දේශනා කරපු ධර්ම පරියායන් ඉගෙන ගැනීම සිද්ධ කරනවා. අපි දවසකට කාලයක් වෙන් කරගෙන ඒ කාලයට අනුරූපව එක් එක් දේශනාවන් ඉගෙන ගනිමින් බුදුරජාණන් වහන්සේගේ වචනය පණිවිඩය දැනගන්නවා. එතකොට ඔය ඇත්තෝ කල්පනා කරන්න ඕන හිතන්න ඕනි කාරණාවක් තමයි මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කොච්චර මහන්සි වෙන්නේ නැද්ද, කොච්චර වෙහෙසකටපත් වෙන්නේ නැද්ද කියන කාරණාව. එයි අපි හිමින් කියන්නේ දැන් අපි බණ තියෙන වෙලාව දන්නවා, ධර්ම දේශනාව කරන තැන දන්නවා. ඒ වෙලාවට ඒ තැනට ආවා, ඔය පහසු ආසනයක් මෙට්ටියක් දාගත්ත වාඩුණා පහසු විදිහට පැයක් හරි එකමාරක් හරි පැය භාගයක් හරි ඒ කාලය තුල අපි ධර්මයේ ශ්‍රවණය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනා කරන වෙලාව තැන ඒක නිශ්චිත නියමිතව වෙලා තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේක දන්නවා මේ තැනදී මේ ධර්මයේ දේශනා කරනවා කියලා. හැබැයි ශ්‍රවණය කරන කෙනෙක් සමහර විට ඒක දන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට උන්වහන්සේ පාරේ වඩිනකොට පාර අයිනේ තියෙන ගල් තලාවක් මත වෙන්න පුළුවන්, මුලක් මත වෙන්න පුළුවන්, නිකම්ම බිම වෙන්න පුළුවන්. වැඩ ඉඳලා මේ ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේට මේ ධර්මයේ දේශනා කරන ධර්මාසන පනවල ආරාධනා කළේ සවැත් නුවර ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපයේදී. තේරුණාද? එතකොට බොහෝ තැන්වලට බුදුරජාණන් වහන්සේ වඩිනකොට බණ අහන්න සූදානමින් ශ්‍රද්ධාවෙන් එහෙම පිරිසක් හිටියද? එහෙම පිරිසක් හිටියේ නැහැ. ඒතර උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න කොච්චර විහිසින්නේ නැද්ද නේ? වඩම්මගෙන යන්න වාහනයක් පන්සලට ආරාමයට එව්වේ නැහැ. උන්වහන්සේ පයින්ම වැඩි, සමහරවිට තනියම කවුරුවත් නැහැ, අතවැසියෙක් නැතුව පාන්දරේ උන්වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට වැඩම කරලා වඩිනවා. කවුරුවත් දන්නේ නැහැ. නේ උන්වහන්සේ වෙහෙස කොච්චර වෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් අපි නම් එහෙම ප්‍රත්‍යක් දෙයක් ලබා ගන්න ලැබෙන්නේ නැතුව අනිත් අය වෙනුවෙන්ම හිත පහදවාගෙන පැහැදුණු සිතකින්
යමක් කරන්න කල්පනා කරන්නේ නෑ. එහෙම නිකන් යමක් කරන්නේ නෑනේ ගොඩක් දෙනෙක් නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේ වැඩම කරලා මේ ධර්මයේ දේශනා කළේ යමක් බලාපොරොත්තුවෙන් නෙවෙයිනේ. ඒතර උන්වහන්සේගේ සිරිපත්තුල් යුග්මේ කොච්චර විහිසටපත් වෙන්නේ නැද්ද? නේ? උන්වහන්සේගේ ශ්‍රීපාද කමල් යුග්මේ සමහර වෙලාවට දරා ගන්න අපහසු තරම් වේදනාවන් දැනෙන්නේ නැති උන්වහන්සේට. හැබැයි උන්වහන්සේ කිසිවකට පසුබසින්නේ නැතුව කිසිවක් හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව නැවත මේ ධර්මයේ ලෝකයට දේශනා කළාද නැද්ද? නේ? අනිත් එක අපි හිතන්න ඕනි කාරණාවක් තමයි ආශ්මතුන් වහන්සේලා පින්වතුනි දැන් අපිට තියෙන්නේ මේ සූත්‍රය මේ විදිහට දේශනා කළා මේ සූත්‍රයේ මේ කරුණු ටික තියෙනවා කියලා කියවලා අහලා දැනගන්නනේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ටික හොයාගන්න සංසාරේ කොච්චර කැපවීම කළාද? අපිට නිකන් මේ බන්දේසියක තියලා මෙහෙම නිකන් දුන්නව දෙනවා වගේ වැඩක්. අපි එහෙම දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕන වෙන්නේ නැහැ. අපිට එහෙම මහන්සි වෙන්න දෙයක් නැහැ. අමුතුවෙන් මේ ධර්මයේ ඉගෙන ගන්නනේ. ඒකට එච්චර පහසුවෙන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙද්දි අපිට ඉගෙන ගන්න දැනගන්න. අපි ශ්‍රාවකයන් හැටියට මේ විදිහෙන් ධර්මයේ ඉගෙන ගන්න එක දෛනිකව කරන්න ඕන, සිද්ධ කරන්න ඕනි කාරණාවක්. ඒ නිසා මේ සවස් කාලේ අපි එකතු වෙලා මේ වාඩි වෙලා ඉන්න පැය හෝ හමාර හෝ මේ පොඩි කාලේ අපිට අපහසුයක් දැනුණත් ඒක අපහසුයක් හැටියටනේ හිතන්න කල්පනා කරන්න නරකයි. එහෙම හිතනවා නම් එහෙම කල්පනා කරනවා නම් ඒක අපි තුල තියෙන අශ්‍රද්ධාව, වීරිය මද බව හොඳට කල්පනා කරගන්න ඕන. ඉතින් ඒ නිසා මේ කරුණ ටික මම ආශ්මතුන්ලට සිහි කරේ දවස ගානේ මේ විදිහට ධර්මයේ ඉගෙන ගන්න වීම, ධර්මයේ දැනගන්න ලැබීම අපිට කොච්චර වාසනාවක්ද. සමහරවිට මේක සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ගව් ගානක් පයින් වැඩම කරනවා නේ. කවුරුවත් නැතුව තනියම පින්ඩපාති කරගෙන උන්වහන්සේ වඩිනකොට අනේ බුදුහාමුදුරු වඩිනවා බණ කියන්නේ කියලා ඒ බණ අහන කට්ටිය දන්නේ නැහැ. එහෙම ස්වභාවයක් තුල බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට මේ ධර්මයේ අපේ හිතසුව පිණිස දේශනා කරා කියන එක කොයිම වෙලාවකවත් අපේ පින්වතුන් ආශ්මතුල්ලා අමතක කරන්න එපා. ඉතින් දැන් අපි හැමෝම ජීවිතය තුල ශ්‍රද්ධාවට පැමිණිලා ධර්මයේ ජීවිතය ඉගෙන ගන්න ඕන. ජීවිතය පුරුදු කරන්න ඕන. පුහුණු කරන්න ඕන කියන අදහසකට ඇවිල්ලානේ මේ ඇවිල්ලා තියෙන්නේ. නේද? දැන් මේ ආයතනයේ වැඩ වාසය කරන මේ ආයුෂ්මතුන් වහන්සේලා මේ ආපු වැඩිහිටි සම්බන්ධ වෙච්ච උපාසක උපාසිකාව ඇත්තෝ හැමෝම ආවේ ධර්මයේ ඉගෙනගෙන පුරුදු කරන්න, පුහුණු කරන්න, දියුණු කරන්න ඕන කියන අදහසක් ජීවිතේ තියෙන නිසානේ. එතකොට මේ ධර්මයේ ඉගෙන ගැනීමෙන්, ධර්මයේ පුහුණු කිරීමෙන්, ධර්මයේ තමන්ගේ ජීවිතයට ලං කර ගැනීමෙන් අපේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ කෙලෙස් වලින් අපි බේරෙන එක. කෙලෙස් වලින් අපි නිදහස් වෙන එක. ඒතර කෙලෙස් වලින් නිදහස් වෙන්න බේරෙන්න හිතන තරම්ම ලේසි නෑ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ අය සමහර වෙලාවට හොඳට ධර්මයේ අහලා ධර්මයේ දැනගෙන ධර්මයේ තේරුම් ගත්තාම හිතනවා මම නම් අදින් පස්සේ කෙලෙස් ඇති කරගන්නේ නෑ කියලා සමහර වෙලාවට හිතන අවස්ථා තියෙනවා. හැබැයි හිතවපු තරම්ම මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න ලේසි නැහැ. ඒකට ලොකු වීරියක්, ලොකු කැපකිරීමක්, ලොකු උත්සාහයක් ජීවිතය තුළ තියෙනවා. ඉතින් අර අපි අද ඉගෙන ගන්න ධර්මපරියාය ඒ කෙලෙස් නැති කරන මාර්ගයේ ගමන් කරන අයට, කෙලෙස් වලින් නිදහස් වෙච්ච ජීවිතයක් ගොඩනගා ගන්න මහන්සි වෙන අයට හමුවන බාධා, මුණ ගැසෙන බාධා පිළිබඳව සාකච්ඡා වෙන සූත්‍ර දේශනාවක්. එතකොට මේ සූත්‍ර දේශනාවේ නම තමයි කස්සක සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? කස්සක. කස්සක සූත්‍රය. මොකද්ද මේ කස්සක කියලා කියන්නේ? කස්සක කියලා කියන්නේ පාලියෙන් ගොවියට. කාටද? ගොවියට. දැන් අපි සිංහලෙන් ගොවියා කියලා කියනා වගේ තමයි පාලියෙන් මොකද්ද? කස්සක. ගොවිතැන් කරන්න. මෙන්න මේ ගොවියෙක් අරමුණු කරගෙන ගොවියෙක් පිළිබඳව
ගොවියෙක් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මපරියායක් තමයි මේ කස්සක සූත්‍රය තුල දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ දේශනාව තියෙන සංයුත්ත නිකායේ පළවෙනි පොතේ 210 වෙනි පිටුව තමයි මේ දේශනාව අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ දේශනාව දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා ආරමුණු කරගෙන නිවන පිළිබඳව චතුසත්‍ය ප්‍රකාශිත ධර්ම දේශනාවක් සිද්ධ කරනු ලබනවා. ඒ නිවන පිළිබඳව ධර්ම දේශනාව කරනකොට ඒ නිවන පිළිබඳව ධර්ම දේශනාවේ භික්ෂුන් වහන්සේලා පාදවනකොට පිහිටවනකොට තෙද ගන්නවනකොට ඒ ස්වාමින් වහන්සේලාගේ භික්ෂුන් වහන්සේලාගේ සිත පංච නීවරණ ධර්ම වලින් මිදෙනවා. මොන වගේද මිදෙන්නේ? පංච නීවරණ. මොනවද පංච නීවරණ කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ දුර්වල මනෝභාවයන්. මේ මනෝභාවයන් එකක් එකක් සත්‍යයේ සිත පුදුම විදිහට කිලිටි කරන්නේ. සත්‍යයේ සිත පුදුම විදිහට අපිරිසිදු කරන්නේ. ඒ කිලිටි කරන අපිරිසිදු කරන මේ මනෝභාවයන් නිසා සත්වයන් සංසාරේ බොහෝ වෙලාවට හැම වෙලාවෙම ඊටාම දුකකට තමයි පත් වෙන්නේ. ඉතින් මේ පංච නීවරණ ධර්ම යටපත් වෙන සිතක මතක තබා ගන්න මේ පංච නීවරණ ධර්මයන්ට ප්‍රතිවිරුද්ධව ඇති වෙනවා තවත් ස්වභාවයන් ටිකක්. ඒකට අපි කියනවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රත. අර පංච නීවරණ ධර්ම යටපත් වෙනකොට ඒ පංච නීවරණ ධර්ම සිතින් බැහැර වෙලා යනකොට මේ කියන පිරිසුදු මානසික ස්වභාවයන් පහ තමයි සිතක මතුවෙන්නේ. එතකොට සිතක් සමාහිත වෙනවා. සිතක් එකඟ වෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා හොඳට ධර්මයේ ශ්‍රවණය කරගෙන ඒ නිවන් මඟ අහගෙන ඒ නිවන් මඟේ හිත පිහිටවාගෙන ඉන්නකොට මේ ස්වාමින් වහන්සේලාගේ සිත පංච නීවරණ ධර්ම වලින් මිදෙනවා. ඒ පංච නීවරණ වලින් ධර්ම වලින් සිත මිදුනහම හරියට මෙන්න මේ වගේ වලාකුළු වලින් වැහිලා තියෙන පූර්ණ චන්ද්‍රයා වලාකුණු වලින් නිදහස් වුණාම හරි ප්‍රභාස්වර ස්වභාවයක් තියෙනවද නැද්ද? ආලෝකමත් ස්වභාවයක් තියෙනවද නැද්ද? ආන් මේ වගේ තමයි සිතක් පංච නීවරණ ධර්ම වලින් නිදහස් වුණා. ඒකට භික්ෂුවක් වේවා, ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් වේවා, කවුරු හරි කෙනෙක් ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් මොන මාර්ගයේ ගමන් කරනවා නන්ද? ධර්ම මාර්ගයේ අවංකව ගමන් කරනවා නම්. දැන් සමහර බොහෝ වෙලාවට ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියවට අවංක නෑනේ. එයි මේ අවංක නෑ කියලා කියන්නේ. වර්තමානික වශයෙන් අපි දකින ගොඩාක් දෙනෙක් ධර්ම මාර්ගයේ හැසිරෙනවා වගේ උන්නට ධර්ම මාර්ගයේ ගමන් කරන පිරිස අවංකව හරි අඩුයි. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක් අවංකව සැබවින්ම ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් ඒ කෙනාගේ ස්වභාවය තමයි දවසින් දවස ආධ්‍යාත්මයේ පිරිසිදු වෙනවා. මොකක් පිරිසිදු වෙනවද? ආධ්‍යාත්මය. ආධ්‍යාත්මය කියන්නේ මොකද්ද? සිත පිරිසිදු වෙනවා. සිතක් පිරිසිදු වෙච්ච කෙනෙක්, ආධ්‍යාත්මයේ පැහැබර වුණ කෙනෙක්, ආධ්‍යාත්මයේ ප්‍රභාස්වර වුණ කෙනෙක් කවම කවදාවත් වචන කතා කරද්දී අකුසල් පිරෙන වචන කතා කරන්නේ නැහැ. යහපත් දෙයක්මයි කතා කරන්නේ. හොඳ දෙයක්මයි කතා කරන්නේ. යහපතේ හැසිරීම පිළිබඳවමයි කතා කරන්නේ. දැන් බලන්න එයාගේ ස්වභාවය. එතකොට ආධ්‍යාත්මයේ පිරිසුදු නැති කෙනා කතාවක් කරන්න ගියොත් එයාව කතාව පටන් ගන්න සමහර විට යහපත් දෙයකින් වෙන්න පුළුවන්. හැබැයි ඉවර වෙන්නේ කොහොමද? අවසාන වෙන්නේ කොහොමද? අවසාන වෙන්නේ මහා අකුසල් ගොඩක් රැස් කරගෙන. ඒ නිසා ආධ්‍යාත්මයේ පිරිසිදු ඇත්තෝ ධර්ම මාර්ගයේ ගමන් කරන අවංකව යෙදෙන ඇත්තෝ අඳුන ගන්න පුළුවන් ලේසි. කතා කළොත් කතා කරන්නේ ධර්ම කතාවක්ම තමයි. කතා කළොත් කතා කරන්නේ හිත නිවන දෙයක්ම තමයි. කතා කරොත් කතා කරන්නේ යහපත් දෙයක්ම තමයි. ඒක මුණ ගැහිලා වෙන්න පුළුවන්, දුරකථන මාර්ගයෙන් වෙන්න පුළුවන්. අද කාලේ හැටියටනේ. ඒ නිසා හැම වෙලාවකම ඔබට ඇසුරු කරන්න ලැබිය යුත්තේ ධර්ම කතාවක් සිද්ධ කරන කෙනෙක්ම තමයි. ධර්ම කතාවක් නොකරන කෙනෙක් ඇසුරු කරන්න ලැබුණොත් ඔබ දන්නේම නැතුව ඔබත් ඒ කතාවට හුරු වෙනවා. ඉතින් මේ ආධ්‍යාත්මයේ පිරිසුදු වුණාම සිත ප්‍රභාස්වර වුණාම කල්පනා වෙන්නෙත් එහෙම දේවල් නේද? මේ ස්වාමින් වහන්සේලා පංච නීවරණ ධර්ම යටපත් වෙනකොට
මේ ස්වාමින් වහන්සේලාට පහළ වෙන්නෙම සසරින් එතර වෙන අදහස්. දුකෙන් නිදහස් වෙන අදහස්. දුක නැති කරගන්න විදිහ ගැන කල්පනා. දැන් බුදු කෙනෙක් හමුවේ ධර්මයේ ශ්‍රවණය කරන මේ ස්වාමින් වහන්සේලාගේ සිත පංච නීවරණ ධර්ම වලින් මිදෙනවා කියන එක අමුතුවෙන් අහන්න දෙයක් නෙවෙයිනේ නේ. එතකොට මෙන්න මේ විදිහට හිත ප්‍රබාස්වර වුණාම පිරිසිදු වුණා. අපිත් මහන්සි ගන්න ඕනේ ජීවිතේ ඉඩ ලැබෙන හැම වෙලාවකම ධර්මයක් ශ්‍රවණය කරලා හරි ධර්මයක් මෙනෙහි කරලා හරි ධර්මයක් කතා කරලා හරි පංච නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වෙච්ච ජීවිතයක් සිතක් හදාගන්න අපි කවුරුත් මහන්සි ගන්න ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාගේ සිත මේ විදිහට පංච නීවරණ ධර්මයෙන් නිදහස් වෙනකොට කෙනෙක් මේක දකිනවා. කවුද මේක දකින්නේ? කවුද දකින්නේ? සඳහන් කරනවා අතකෝමා රස්ස පාපිමෙතෝ පාපී වූ මාරයා දකිනවා. කවුද දකින්නේ? මාරයා. දැන් මේ මාරයා කියපු ගමන්ම අපිට ප්‍රශ්නයක් එනවනේ. මාරයා කියන වචනේ ඔයත් ජීවිතේ පුරුදු කරලා නැද්ද? ඔයත් දන්නේ නැද්ද? මම ඔයත් භාවිතා කරන විදිය, පුරුදු කරන විදිය, පුහුණු කරන විදිය ඔයත්ගේ ජීවිතේට මේ මාරයා කියන වචනය බැඳිලා තියෙන විදිය කියන්න. දැන් ඔන්න ඔයත්න්ට එක දිගට දවස් 3-4ක් බුදුන් ඇඳ ගන්න බැරි වුණොත්. එක දිගට දවස් 3-4ක් බණ ටික අහන්න බැරි වුණොත්. එක දිගට දවස් 3-4ක් භාවනා කරගන්න බැරි වුණොත්. එක දිගට දවස් 3-4ක් යහපතේ හැසිරෙන්න බැරි වුණොත් මොකද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? මාරයා බාධා කරනවා කියලා කියනවද නැද්ද? එහෙනම් අපිට යහපතේ හැසිරෙන්න බැරි වෙච්ච ගමන්ම අපි ඒක දාන්නේ කාටද? කාගේ account එකටද දාන්නේ? මාරයාගේ account. සමහරවිට මාරයා අපි ගැන දන්නේ නැතුව ඇති සමහර විටක නේ. අපිට අපේ තියෙන නොහැකියාව, අපේ තියෙන අශ්‍රද්ධාව, අපේ තියෙන වීරිය මන්දිකම ගොඩාක් වෙලාවට අපි දාන්නේ කාටද? මාරයට දාලා අපි ෂේප් වෙනවා. මාරයා මේ දවස් ටිකේ මාර විදිහට මට බාධා කරන නිසා මට බුදුන් වැඳ ගන්නත් නෑ කියලා මාරයට ඒක බාර දීලා අපි මොකද වෙන්නේ? අපි ඇඟ අපි නිකන් ඇඟ බේර ගන්න තමයි හදන්නේ. තේරුණාද? ඒ නිසා අපිට එහෙම කුසල ධර්මයන්ගේ හැසිරෙන්න අපි හිත යොමු වෙන්නේ නැත්නම් ඒකට වෙනම කාරණා ටිකක් තියෙනවා දැනගන්න ඕනේ. හැම එකම මායයට දාලා අපි මායාවේ පිටින් අපේ නොහැකියාව යවලා බේරෙන්න හදනවා නම් ඒක සුදුසු කාරණාවක් නෙවෙයි. අපි දැන් මේ සූත්‍ර දේශනාව ඉස්සරහට යන්න කලින් මේ මායා කියන කාරණා, මායා කියන්නේ කවුද, මොකක්ද, මොන වගේ දෙයක්ද කියන එක විග්‍රහ කරගත්තාම මේ සූත්‍ර දේශනාවේදී අපිට ප්‍රයෝජනවත් වෙනවා. දැන් මායා කියන වචනේ අපි දන්නවා, අහලා තියෙනවා. මාරයා ඇත්තටම පුද්ගල සංකල්පයක් වශයෙන් අපිට ධර්මයේ මුණ ගැහෙනවා. දැන් මාරයා කියලා කියනකොට ඒක සංකල්පයක්ද පුද්ගලයෙක්ද කියලා බොහෝ වෙලාවට කෙනෙක් හිතනවනේ. මාරයා හැටියට පුද්ගලයෙකුත් ඉන්නවා, මතක තබා ගන්න. මාරයා පිළිබඳව සඳහන් කරනකොට පුද්ගල සංකල්පයක් මූලික කරගෙන තමයි ධර්මයේ මාරයා පිළිබඳව විග්‍රහ කරන්නේ. මාරයා හඳුන්වන්න බුදුරජාණන් වහන්සේ නම් කීපයක් භාවිතා කරලා තිනවා. පාපිමතෝ කියලා කියනවා මාරයට කියන නමක්. මොකද්ද? පාපිමතෝ. පාපිමතෝ කියලා කියන්නේ පවිතු, පවට කැමැති තැනැත්තා. පාපිමතෝ කියලා කියන්නේ පවිතු, පාපයට කැමැති තැනැත්තා. ඊළඟට මාරයට තවත් නමක් කියනවා කෘෂ්ණ කියලා. මොකද්ද කියන්නේ පාලියෙන්? කෘෂ්ණ කියලා කියන්නේ කළුයි. දැන් කළු තැනත්තා හැටියට කියලා තියෙනවා. කළු කියලා කියන්නේ සුභවාදී වර්ණයක් නෙවෙයි. මේ කළු වර්ණයේ යම් තැනක තියෙනවා නම් අපි ඒක හඳුන්වන්නේ නිකන් අර නරක දෙයක් හැටියට නේ. දැන් පන්සල් එහෙම යනකොට මොකක් ගන්න කළු පාට නම් යන්න එපා කියලා කියනවනේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ කළු හොඳ වර්ණයක් හැටියට නෙවෙයි. එතකොට කාල වර්ණයෙන් යුක්ත මායාව හඳුන්වන කෘෂ්ණ කියලා කළු තැනත්තා. තේරුණාද? කියන්නේ ඕනම පාටක් වහන්න ඕන නම් මොකද්ද භාවිතා කරන්න ඕන? කළු පාටෙන් වහලා දාන්න බැරිද? ඕනම යහපතක් අකුසලයෙන් වහලා දාන්න පුළුවන්. මතක තියාගන්න. ඕනම යහපතක් අකුසලයෙන් වහලා දාන්න පුළුවන්. මේ හොඳට ශ්‍රද්ධාවෙන් සීලවන්තව ජීවිතේ ගුණවන්තව ගත කරන ජීවිතේ
අකුසල් මතුවෙලා ඒ සියලු ගුණ ටික නැති කරලා දාන්න පුළුවන්. ඇත්ත කතා කර කර ඉන්න මිනිස්සු අකුසලයේ මතුවෙලා බොරුම කියන මිනිස්සු බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අකුසලයේ බලවත් වුණොත් ඕනෙම කුසලයක් මොනව කරලා දානවද? වහලා දානවා, යට කරලා දානවා. ඒ නිසා මායя අයහපතින් මේ ලෝකයේ අය යටපත් කරලා දාන නිසා මායяව හැඳුන්වුවා කවුරු හැටියද? කෘෂ්ණ කළු තැනැත්තා. පමත්ත බන්ධු කියලා තවත් වචනයක් තියෙනවා මායя හඳුන්වන. පමත්ත බන්ධු. බන්ධු කියලා කියන්නේ කාටද පාලියෙන්? බන්ධු කියලා කියන්නේ අර ගමේ ඉන්න එක්කෙනාට. ගම් වලත් ඉන්නවනේ බන්දුලා නේද? ඒ බන්දු නෙවෙයි. මේ බන්දු කවුද? පාලියෙන් බන්දු කියන්නේ ඥාතියට. පමත්ත කියලා කියන්නේ ප්‍රමාද වූවන්ගේ ඥාතියා කියලා කිව්ව මායя. පමත්ත බන්දු ප්‍රමාදවන්ගේ ඥාතිය. ප්‍රමාදවන් කියලා කියන්නේ මොකද්ද? ප්‍රමාද වෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් ඔය ඇත්තෝ වැඩකට යන්න තියෙනවා නම් ඒ වැඩට වෙලාවට යන්න නැත්නම් අපි කියනවා මොකක් කියලාද? පමා වෙලා. දැන් බණ අහන්න වෙලාවට එන්නේ නැත්නම් අපි කියනවා මොකක් වෙලා කියලාද? පමා වෙලා කියලා නේ. ඒකට යමක් කරගන්න පරක්කු වෙන එක තමයි ප්‍රමාද වීම කියලා කියන්නේ. මෙතන මේ පමත්ත කියන්නේ මොකද්ද? මෙතන පමත්ත කියන්නේ කුසලයේ හැසිරෙන්නේ නැතුව කාලය ගත කරනවා. මොකේ හැසිරෙන්නේ නැතුවද? කුසලයේ හැසිරෙන්න. තව කල් තියෙනවනේ මට සිල් ටික රකින්න. තව කල් තියෙනවනේ භාවනා කරන්න. තව කල් තියෙනවනේ ධර්මයේ හැසිරෙන්න කියලා කල් දම ඉන්නවා. එම කල් දම ඉන්න අයගේ ඥාතිය තමයි කවුද? මායя. මේක කල් දම ඉන්න පුළුවන් කාරණයක් නේ. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙන්නේ කො බුදුරජාණන් වහන්සේ. කොහෙන්ද අපිට මේකේ කාලයක් තව තියෙනවා කියලා කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන් තව කාලයක් තියෙනවා කියලා මේ ජීවිතේ අපිට? හොඳට මතක තියාගන්න මේ ලෝකේ අවිශ්වාස කරන්න බැරි දේවල් අතර එකක් තමයි මොකද්ද? ජීවිතය. විශ්වාස කරන්න බෑ. විශ්වාස කරලා දෙයක් කරන්න බෑ මේකේ. කොහොමද විශ්වාස කරන්නේ මේක? ඒ නිසා කල් දම ඉන්න බෑ ධර්මයේ හැසිරෙන්න. ලබන අවුරුද්දේ පොයසක් පොයට තමයි මම සිල් සමාදන් වෙන්න පටන් ගන්නෙ. ඒ වෙසක් පොයට ආපුවමත් කියනවා ලබන අවුරුද්දේ වෙසක් පොයට තමයි මම ආයි සිල් සමාදන් වෙන්නේ. ඊළඟ වෙසක් පොය ආපුවම කියනවා ආයි ඒ අවුරුද්ද ඊළඟ අවුරුද්ද. දැන් එහෙම වෙසක් පොයවල් කීයක් ගෙවිලා ඇද්දනේ. ඒ නිසා හැමදාම වෙසක් පොයක් කියලා හිතන්න ජීවිතේ. කල් එනේ පොය එනකම් ඉන්න එපා. හැම දවසක්ම පොයක් කියලා හිතාගෙන සීලයේ හැසිරෙන්න. භාවනා වැඩසටහන තියෙන දවස එනකම් ඉන්න එපා භාවනා කරන්න. හැම දවසකම භාවනා වැඩසටහනක් තමන්ගේ ගෙදර තමන් කරගන්න පුරුදු වෙන්න. තමන් ඉන්න තැන කුටි. නැත්තම් පමත්ත බන්දු ප්‍රමාවුදුවන්ගේ ඥාතිය මායя කිය. ඔන්න දැන් මායя හඳුන්වන නම් කීයක් දැනගත්තද? 3ක්. පාපිමතෝ පවිතු පව් කරන තැනැත්තා. කෘෂ්ණ කළු තැනැත්තා. පමත්ත බන්දු පමාදුවන්ගේ ඥාතිය. එතකොට මේ මාර සංකල්පයේදී අපිට තව හම් වෙනවා කොටස් දෙකක්. පංචමාර සහ දසමාර කියලා. ධර්මයේ අහලා ඇති. පස්මහා මරුන් කියලාත් අහලා තියෙනවා. දසමාර සේනාව කියලාත් අහලා තියෙනවා මේ මාර සංකල්පය. අපි ඉස්සෙල්ලම බලමු පංචමාර කියන කොටස කොහොමද ධර්මයේ විග්‍රහ කරලා තියෙන්නේ කියලා. පස්මහා මරුන් පරදා කියලා කියනවා. ඒතර පංචමාර කියන කොටස අපිට ධර්මයේ මුණ ගැහෙන්නේ පහක්. මායя පිළිබඳව විස්තර කරන කාරණා පහ. ඊළඟට තියෙන දසමාර සේනාව. අපි ඉස්සෙල්ලම බලමු පංචමාරයන් පිළිබඳව. පළවෙනිම මාරය හැටියට පංචමාර විග්‍රහ කරන ධර්මයේ අපිට මුණ ගැහෙනවා ස්කන්ධ මාර. මොකද්ද? ස්කන්ධ මාර. ස්කන්ධ මාර කියලා කියන්නේ ස්කන්ධ කියලා කියන්නේ මේ අපිට ලැබෙන තියෙන පංචස්කන්ධයට. අපිට මේ ලැබිලා තියෙනවානේ ඇසක් කනක් නාසයක් ආදී කොටගත් ටිකක් අපිට ලැබිලා තියෙනවනේ පංචස්කන්ධය. ඒතර මේ පංචස්කන්ධය හැඳින්වීම මොකක් හැටියටද? මාරේක් හැටියට. ඒ පංචස්කන්ධයේ මාරේක් හැටියට මෙතන හඳුන්වන්නේ. යම් තැනක පංචස්කන්ධයක් පහළ වෙනවා නම් මේ සංසාරේ කොතන හරි තැනක ඒ පංචස්කන්ධයේ පහළ වීමම අනන්ත දුකක් උරුම වීම නෙවෙයිද? දැන් අපේ ඇත්ත කල්පනා කරලා බලන්න අපේ ඇත්ත ඉපදිච්ච නිසා නෙවෙයිද මේ පංචස්කන්ධය ලැබෙච්ච නිසා නෙවෙයිද මේ දුක නේ? දැන් අපි බුද්ධ වංශ ආයස්මතුන් වහන්සේගෙන් අහමුකෝ දැන් අතන ඉඳලා මෙතනට වඩින එක ආයස්මතුන්ට සපද්ද දුකක්ද? අතන ඉඳලා මෙතනට වඩින එක දුකක් නෙයි. කකුල් දෙකේ දනිස් දෙකේ අමාරුව. ඒ දනිස් දෙකේ අමාරුව නැගිටගෙන යන්න බැරි අපහසු ආවේ මොකක් නිසාද? මේ පංචස්කන්ධය ලැබිච්ච නිසානේ මේ දුක.
ආනන්ද දැන් ඔය ඇත්තන්ට මම මෙහෙම උදාහරණයක් කියනවා. උදේට කන්න බැරි වෙනවා. දවල්ටත් කන්න බැරි වෙනවා. රෑ වෙනකොට මොකද වෙන්නේ? හරි සනීපයි නේද? සැපට නිදා ගන්න පුළුවන් නේද? මොකද වෙන්නේ? කලන්තේ වගේ බඩගිනි ඉන්න බෑ. සුදාගින්න එනවද නැද්ද? එතකොට ඒ දුක ඔය ඇත්තන්ට ලැබුණේ මොකක් නිසාද? පංචස්කන්ධය නිසා. දුකක් නේක. බඩගින්න ඉන්නවීම දුකක්. පිපාසයෙන් ඉන්නවීම දුකක්. දැන් බලන්න ජීවිතේ කොච්චර එහෙම දුක් වේදනා තියෙනවද කියලා ඔය ඇත්තන්ට. දැන් කන්න බොන්න ලැබුණත් මානසිකව දැනෙන දුක් කොච්චර තියෙනවද? මේ සමාජගත ජීවිතේ හිත්‍රද වීම ලැබීම, තනි වෙන්න වීම, අප්‍රිය අය සමග වැඩ කරන්න වීම මොනතරම් දුක් ගොඩක් තියෙනවද? මේ සමස්ත සියලු දුක්ඛයාගේ උරුමය පංචස්කන්ධයක් ලැබිච්ච නිසා ලැබෙන බව අපි මතක තියාගන්න ඕනේ. ආන්නේ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ස්කන්ධ මාර. එහෙනම් පළවෙනි මාරයා ඉන්නේ කාළඟද? කාළඟද පළවෙනි මාරයා ඉන්නේ? ඔයගොල්ලෝ ළඟ තමයි ඉන්නේ නේ. ඒකට හාමුදුරු ළඟ නැද්ද කියලා. හයි මල් ළඟත් ඉන්නවා තමයි ස්කන්ධ මාර බැලුව නේද? අපි හැමෝම ගාව පළවෙනි මාරයා ඉන්න ස්කන්ධ මාර. දැන් බලන්නකෝ දැන් ඔය ඇත්තෝ වාඩි වෙලා ඉන්නවා. ටිකක් වෙලා යනකොට ඔය වාඩි වෙලා ඉන්නකොට කකුල් අමාරු, කොන්දේ අමාරු වෙනවද නැද්ද? දුකක් නේක. ඔය පංචස්කන්ධය නඩත්තු කරන්නම කොච්චර දුක් විඳින්න ඕනද මේකේ? මේක හොඳයි ප්‍රියයි සපයි කියලා හිතාගෙන හිටියට නාවන්න ඕන, පිරිසුදු කරන්න ඕන, කොණ්ඩේ පීරවන්න ඕන. දැන් භික්ෂුන් වහන්සේලාට එහෙම ඒවා නැහැ. ඒ වුණාට ඉතින් මේක පිරිසුදු තියාගන්න එපා. නිදි කරවන්න ඕන. නිදි කරවන්න බැරුව ගියොත් එහෙම දවස් දෙකක් මොකද වෙන්නේ? කෙලින් ඉන්න බෑ. බෙල්ල කඩාගෙන වැටෙනවා. නිකන් හොඳු මාන්දු වෙලා වගේ. ටිකක් නිදා ගන්න බැරි වුණොත් එහෙම. ඔය ඔක්කොම මේ පංචස්කන්ධය නිසා නෙමෙයි දුක් ගොඩ. ඒ නිසා ස්කන්ධ මාරක. එහෙනම් මේ සංසාරේ කොතනක ඉපදුනත් කොතනක පංචස්කන්ධයක් පහළ වුණත් මතක තියාගන්න ඒක මාරයක් වෙනවා. Tamanට දැඩි දුකකට උරුමකම් කියන්න වෙනවා. දෙවෙනි මාරයා තමයි සඳහන් කරන ක්ලේශ මාර. කවුද? ක්ලේශ මාර. දැන් ක්ලේශ මාර කිව්වහම අපිට ටිකක් තේරෙන දැනෙන එකක්. කෙලස් කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවා. කෙලස් කොච්චරක් තියෙනවද? 1510ක් තියෙනවා. අපි 1500ක් කියමුකෝ. ඔය කෙලස් මතක තියාගන්න සංසාරේ පුදුමාකාර දුකක්මයි ගෙන දෙන්නේ. කෙලස් වලින් කොහෙවත් සංසාරේ යහපතක් සැපයක් කාටවත් උදා කරලා නැහැ. ඔය කෙලස් කොහෙද තියෙන්නේ? තම තමාගේ චිත්තසංතානවල තියෙන්නේ. දැන් නම් මේ වගේ තියෙනව නේද? හැබැයි ඔය කෙලස් මතුවෙනවද නැද්ද? මතුවෙනවා. දැන් අර කෙලස් යට වෙලානේ තියෙන අලු යට තියෙන ගෙනි වගේ. එතකොට මතක තියාගන්න ක්ලේශ මාර කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ කෙලස් වලට. ওই කෙලස් කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ අපේ චිත්තසංතාන තුල. ලෝභ, දේශ, මෝහ, මක්ක, පලාස, මාන, දිට්ඨි, තම්ම, උද්ධච්ච, අවිද්‍යාව ආදී වශයෙන් කොහෙද තියෙන්නේ? තමන් ගාවමයි කෙලස් තියෙන්නේ. එතකොට දෙවෙනි මාරයා ඉන්නෙත් කා ගාවද? දෙවෙනි මාරයා ඉන්නෙත් තමන් ගාවම තමයි. හඳුන ගන්න දැන් තරහක් එනකොට, ඊර්ෂියාවක් ඇති වෙනකොට, මාන්නයක් එනකොට, එකට එක කරන්න හිතනකොට, පලි ගන්න හිතනකොට, නොනැමෙන්න හිතනකොට ඒ ඔක්කොම මතක තියාගන්න මේ කෙලෙස් මාරයෝ. ඒ කෙලෙස් මාරයන්ගෙන් අපිට ලැබෙන්නෙත් මොනවාද? දුකමයි ලැබෙන්නේ. මතක තියාගන්න. කෙලෙස් වලින් කාටවත් යහපතක් ලැබිලා නැහැ. තුන්වෙනි මාරයා තමයි අபிසංකාර මාර. කවුද තුන්වෙනි මාරයා? අபிසංකාර මාර. අபிසංකාර මාර කියලා කියන්නේ කාටද? ඔය කෙලෙස් නිසා මේ සිතේ ඇති වෙනවා සංස්කාර. කුසල අකුසල වශයෙන්. මතක තියාගන්න. එතකොට මේ අபிසංකාර මාර කියන්නේ කෙලෙස් මුල් වෙලා සිතින්, කයෙන්, වචනෙන් රැස් කරගන්න කර්ම ටික. එහෙම රැස් වෙනවද නැද්ද? දැන් ඔන්න මෙහි ධර්ම දේශනාවට එන්න ඕන කියලා හරි දැන් මේ අපේ ගිහි සම්බන්ධලා ඉන්න ගිහි පිරිස එන්න කියලා හිතාගෙන පාරට බැස්සනේ. දැන් බස් එක පරක්කු වෙනවා. දැන් මොකද හිතෙන්නේ බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්නකොට? වෙනද වෙලාවට එන බස් එක අද මොකක් වෙලාද? පරක්කු වෙලා. හිතන්නකො උපකල්පනය කරන්නකො දැන් මොකද හිතෙන්නේ? දැන් අර කෙලෙස් මාරයා මතුවෙනවද නැද්ද? මතුවෙන. එතකොට ඒ කෙලෙස් මාරයා මතුවුනහම ඊළඟට මොකද වෙන්නේ? දැන් ඔයකේ Tamanට තරහක් බස් එක පරක්කු වීම නිසා ඇතිවීම විතරක් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ හිතනවානේ අදම පරක්කු වුණානේ මේ බස් එක. ඩ්‍රයිවර්ට පොඩක් හයියෙන් ඉන්න බැරිද? ඊළඟට ඔය කීප දෙනෙක් එනවනම් එක එකනා කතා කරනවද බලන්නකො මාර්ගේ වැඩේ බස් එක පරක්කු වෙන හැටි.
අපිටම නෙවෙන්නේ. දැන් වචන කතා වෙනවද නැද්ද? ඒ කතා වෙන වචනයක් පාසා හිතන සිතුවිල්ලක් පාසා අபிසංකාර මාර ගොඩ නැගෙනවා ජීවිතේ. එතකොට ජීවිතය අපි දන්නේ නැති වුණාට මේ සිතේ හටගන්න කෙලෙස් වලින් මාරෙක් අපිට හදා ගන්න දුක පිණිස හේතු ටිකක් අපි හදා ගන්නවා. සමහරට ඒක වැස්ස හේතු වෙන්න පුළුවන්, අවුව හේතු වෙන්න පුළුවන්, හුළඟ හේතු වෙන්න පුළුවන්, බාහිර කෙනෙකුගේ ක්‍රියාකාරකමක් හේතු වෙන්න පුළුවන්, තමන්ගේම ක්‍රියාකාරකමක් හේතු වෙන්න පුළුවන්. දැන් ඔන්න ගෙදර මොකක් හරි භාණ්ඩයක් කොයි හරි තැනක තියෙනවා. මතක නැති වෙනවා. දැන් හොයනවා හොයාගන්න බෑ. දැන් තමන් ගැනම තමන්ට මොකද හිතෙන්නේ? තමන් ගැනම තමන්ට තරහක් එනවද නැද්ද? තමන් ගැනම තමන්ට කල්කිරීමක් එනවද නැද්ද? තමන්ගේ මතක ශක්තිය ගැන තමන්ම තමන්ට දොස් කිය බලන්න තමන් නිසාම කෙලෙස් හට ගන්නත් පුළුවන්. ඒතකොට එහෙනම් අபிසංකාර මාර්ග කියන්නේ කෙලෙස් නිසා අපි හදාගන්න කර්ම ටිකට. බැලුවහම තුන්වෙනි මාරය ඉන්නෙත් කාගාවද? තුන්වෙනි මාරය ඉන්නෙත් අපි ළඟ. හතරවෙනි මාරයා කවුද? මච්චු මාර. කවුද? මච්චු මාර. මච්චු මාර කියන්නේ මොකක්ද? සම්මුති වශයෙන් ලෝකයේ තුල කෙනෙක් මරණයට පත්වීම අපි හඳුන්වන මොකක් හැටියටද? මච්චු මාර හැටියට. කෙනෙක්ගේ ආයුෂ ගෙවිලා වෙන්න පුළුවන්. කර්ම ඉවර වෙලා වෙන්න පුළුවන්. ආයුෂත් කර්මයක් දෙකම ඉවර වෙලා වෙන්න පුළුවන්. සමහරවිට හදිසි අනතුරකින් වෙන්නට පුළුවන්. ජීවිතේ නැතිවීම හඳුන්වන මොකක් හැටියටද? සම්මුති මාර. එහෙම නැත්නම් මච්චු මාර. අපි කියන්නේ මැරෙනවා කියලා, මලගෙදරක යනවා කියලා කියන්නේ. තාම මේ අවස්ථාවට අපි මුහුණ දීලා නැහැ. හැබැයි ඒ මාරයා ඉන්නෙත් කාගාවද? ඒ මාරයා ඉන්නෙත් අපි ගාව. දැන් මාරයෝ කී දෙනෙක් දැනගත්තද? 4 දෙනෙක්. පළවෙනි මාරයා කවුද? පළවෙනි මාරයා ස්කන්ධ මාර. දෙවෙනි මාරයා ක්ලේශ මාර. තුන්වෙනි මාරයා අபிසංකාර මාර. හතරවෙනි මාරයා මච්චු මාර. මාර වැඩේනේ. මාරයෝ 5 දෙනාගෙන් 4 දෙනෙක් ඉන්නේ කා ළඟද? අපි ළඟනේ. ඒක කොහොර කියපු මාර පුද්ගල සංකල්පය මාරෙක් ගැන කියන. පස්වෙනි මාරයා තමයි දේවපුත්ත මාර. කවුද? දේවපුත්ත මාර. එයා හඳුන්වන්න තව නමක් තියෙනවා. වසවර්ති මාරයා. වසවර්ති මාර කියන්නේ තනතුරක්. අපායේ රජ්ජුරු කියලා අපි හඳුන්වන්නේ. අපායේ ඉන්න යම රජ්ජුරු තනතුර. සක්‍ර දේවේන්ද්‍රයා තනතුරක්. වසවර්ති කියන්නේත් තනතුරක් මේ ලෝකේ තියෙන. ඒක මාර කතාවක් නෙනේ. වසවර්ති මාරයා වෙන්න බෑ ලේසියෙන් කෙනෙකුට. වසවර්ති මාරයා වෙන්න මහා පිනක් තියෙන්න ඕන. ඒක හරිය කතාවක් නේ. කියලා කියන්න පුළුවනේ. වසවර්ති මාරයා කියන්නේ කවුද? දිව්‍ය ලෝක 6 ඉහළම දිව්‍ය ලෝකේ තමයි පරිනිම්මිත වසවර්තිය. පරිනිම්මිත වසවර්තිය කියන්නේ දිව්‍ය ලෝක. කියන්නේ දිව්‍ය ලෝක 6 වැඩිම ආයුෂ වැඩිම සැපේ තියෙන දිව්‍ය ලෝකේ තමයි මොකද්ද? පරිනිම්මිත වසවර්ති. මේ දිව්‍ය ලෝකේ එක කොටසකට අධිපතිය තමයි කවුද? වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා. එයාගේ ස්වභාවය තමයි මේ ලෝකේ යහපතේ හැසිරෙන පින්වන්ත අයට. කාටද? පින්වන්ත අයට, නිවන් දකින්න මහන්සි ගන්න පින්වන්ත අයට බාධා කරන එක තනතුරක්. ඒ තැනට එන්න විශාල පිනක් කරන්න ඕනේ. හැබැයි එතනට ආවට පස්සේ එයා මොකද්ද කරගන්නේ? එයා සම්පූර්ණම අකුසල් කරගන්න. ටිකක් අපිට ඒක හරි නිකන් මදිකමක් වගේ නේද? මේ පිනක ඉන්න කෙනෙක් කොහොමද මෙහෙම හිතන්නකො. මනුස්ස ලෝකේ ඉපදෙන්න පින්ද පවුද ඕන වෙන්නේ. පුංචි පිනක්ද ලොකු පිනක්ද ඕන වෙන්නේ. ලොකු පිනක් ඕන. දැන් මනුස්ස ලෝකෙ ඉපදිලා සම්පූර්ණම පව් වැඩම කරන අය නැද්ද? සම්පූර්ණම. ඒ වගේ තමයි යා එතන දිව්‍ය ලෝකෙන් ඉපදුනා. ඉපදුනාට පස්සේ එතෙන් පටන් පින් කරන කුසල් කරන අයට බාධා කරනවා. සමහර විට මෙහෙම හිතෙන්න මෙහෙම අපිට උපකල්පනය කරන්න පුළුවන්. කොහොමද? එයාට වඩා බලවන්ත පින් තියෙන කෙනෙක් එතන ඉපදුනොත් මොකද වෙන්නේ? එයාගේ තනතුර නැති වෙනවා. අපේ අය තනතුරු රැක ගන්න කරන දේවල් වල හැටියට එයා තනතුරු රැක ගන්න මොනව කරයිද කියලා අපිට කියන්නත් බැහැ. ඒ නිසා මේ වසවර්ති දිව්‍ය පුත්‍ර මාරයා හරි බලවත් කෙනෙක්. සුළුපටු කෙනෙක් නෙවෙයි. දැන් බුදුදහමේ සඳහන් කරලා තියෙනවා අග්‍ර පැනවීම 4ක්. අග්‍රත්වයේ පනවන කාරණා 4ක් පෙන්නලා තියෙනවා. කියන්නේ මේ ලෝකේ අග්‍ර තනතුරු 4ක්. මොනවද අග්‍ර තනතුරු 4? මේ ලෝකේ
විශාලම ශරීර තියෙන අය අතරින් අග්‍රම කෙනා කවුද? විශාල ශරීර තියෙන අය අතර රාහු අසුරින්දයා. රාහු කියන අසුරයාගේ තමයි ලොකුම ශරීරයේ තියෙන්නේ මේ ලෝකේ. බලන්න අපි හිතන්නේ නැහැ නේ කියන ඔය රාහු අසුරින්දියා සූර්යදීව පුත්‍රයා චන්ද්‍රදීව පුත්‍රයා අල්ලගත්ත කියලා අපි සූර්ය පිරිත චන්ද්‍ර පිරිත අහලා තියෙන්නේ. ඒතර අන්න ඒක අග්‍ර පැනවීමක්. ඊළඟට මේ ලෝකේ වැඩිපුරම කම්සප විඳලා තියෙන අය අතර අග්‍රම කවුද? මේ ලෝකේ කම්සප විඳලා තියෙන අය අතර අග්‍රම කෙනා තමයි මන්ධාත කියලා සක්විති රජ කෙනෙක් පහළ වෙලා තියෙනවා අතීතේ. අන්නේ මන්ධාත කියන සක්විති රජතුමා තමයි මේ ලෝකේ කම්සප විඳපු අය අතර අග්‍රස්ථාන. ඒ රජු මන්ධාත රජුගේ විස්තරේ විශාල විස්තරයක්. අපි එක තැනක් ගත්තොත් එහෙම මෙහෙම අප්පුඩියක් ගහන සැනින් ඔහොම රජුරවන්න පුළුවන්ලු යොදුන් 12ක් කහවණු වලින් වහන්න පුළුවන්ලු. හිතන්නකෝ. යොදුන් 12ක් කහවණු අතුරවන්න පුළුවන්ලු ඔහොම අප්පුඩියක් ගහලා. කොහොම කම්සපත් තියෙන්නේ නැද්ද? ඒ නිසා කම්සප විඳපු අය අතර අග්‍රස්ථානයේ කවුද? මන්ධාත රජතුමා. තුන්වෙනි අග්‍රපැනවීම තමයි මේ ලෝකයේ අධිපති බවින් අගතැම්පත්. ඕනම කෙනෙක් වසඟ කරගන්න, ඕනම කෙනෙක් අල්ලගන්න, ඕනම කෙනෙක් යටපත් කරගන්න පුළුවන් කමට කියනවා අධිපති බව කියලා. අධිපති බවින් අගතැම්පත් කෙනා කවුද? මාරයා කියලා කිව්වා. එහෙනම් මේ මුළු සංසාර ගමනේම අපි දන්නේ නැති වුණාට අපි අහුවෙලා තියෙනවා කාටද? මාරයාට. ඊළඟට අපා දෙපා සිව්පා බහුපා බුදුරජාණන් වහන්සේ දේශනා සංඤී අසංඤී නේව සංඤී නාසංඤී කියන මේ සියලු සත්වයන් අතරම අග්‍රස්ථානයේ කවුද? ඒ සියලු සත්වයන් අතරම අග්‍ර ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මතක තියාගන්න. අපා දෙව්පා සිව්පා බහුපා සංඤී අසංඤී නේව සංඤී නාසංඤී කියන සියලු සත්වයන් අතර අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න ඔය අග්‍ර පැනවීම හතරෙන් අධිපති බවින් අග්‍ර කවුද? මාරය. ඕන කෙනෙක් වසඟ කරගන්න පුළුවන්. ඉතින් මේ මාරයා බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට අබිනිෂ්ක්‍රමණය කරන වෙලාවෙ ඉඳලම කරදර කරපු කෙනෙක්. අබිනිෂ්ක්‍රමණය කරන වෙලාවේ ලස්සන දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා කියනවා මා නික්කම මහාවීර. මහාවීරයන් වහන්සේ නික්මින් එපා. තව දවස් 7කින් සක්විති රජකම ලැබෙනවා. ගෙදරට වෙලා ඉන්න කිව්වා. කවුද? මාරයා, වසවර්ති මාරයා. එතෙන් පටන් ඔය සංයුත්ත නිකායේ මේ මාර සංයුක්තයේ මේ සූත්‍රය තියෙන්නේ. මේ මාර සංයුත්තේ පුරාවටම තියෙන්නේ මාරයා නිසා දේශනා කරපු සූත්‍ර දේශනා. මාර තජ්ජනී කියලා සූත්‍රයක් අපිට හම් වෙනවා මාරයාගේ තර්ජනය කියලා. ඒක වෙලාවක අන්ධ භූත වනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අන්ධ භූත වනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට අන්ධ භූත වනේ කියලා කියන්නේ බොහොම භයානක වනාන්තරයක්. සාමාන්‍ය මිනිස්සෙක් ඒ වනේ ඇතුළට ගිහලා රැලි වෙනකන් හිටියොත් පිස්සු හැදෙනවා. එච්චර බය වෙන දේවල් තියෙනවා. කැලේකට යන්න ඕනේ නැහැ රෑ රාත්‍රී තනියෙන් ගෙදර ඉන්න උනොත් එහෙම අපි කොච්චර බය වෙනවද නේද? අන්ධ භූත වනේ ගැන කවර කතාවද? ගෙදර ඉඳලා එළියට බහලා টয়ලට් එකට යන්න බෑ අපිට කරවල වැටුනහම පුදුම බයක් තියෙන්නේ. නේද? එතකොට මම මේ කියන්නේ අන්ධ භූත වනේ බුදුරජාණන් වහන්සේ දවසක් වැඩ ඉන්නකොට වාග්තුන් වහන්සේ භාවනාසුවෙන් වාග්තුන් වහන්සේට කැලේ මැදින් ඈතට පේනවලු මේ හවස් වෙලා අන්ධකාරය වැටලා යන්තම් පිනිපොද වැටෙන වෙලාවේ මේ අස්සෙන් පේනවලු මිටි මිනිස්සෙක් ඉන්නවා. ඇස් දෙක රතු පාටයිලු. දිව මෙහෙම එල්ලෙනවා. දත් විලිස්සගෙන ඉන්නවා දත් රතු පාටයි. ටික වෙලාවක් යනකොට මේ මිනිස්සු උස මිනිස්සෙක් වෙනවා. පහත් දැන් ඔන්න මේ වැහුවාම ගෙදර ගිහලා රැට එළියට යන්නේ කන්නේ සමහර කට්ටිය. බුදුරජාණන් වහන්සේට පේනවා එක එක විදිහට මේ රූපේ. ඒකට බුදුරජාණන් වහන්සේ කියන මාරයා මම ඔබ අඳුනගත්තයි කියලා. ඒතර නොපෙනියන මේ මාරයා කවුරු බය කරන්නද? දහඳුන බය කරන්නේ. ඊට පස්සේ මාරයා ගැන විස්තර තව ගොඩක් තියෙනවා. මම මේ පොඩ්ඩක් මතක් කරන්නේ දැන් බුද්ධත්වයේ අවබෝධ කරගත්තනේ. අවබෝධ කරගත්තට පස්සේ බුදුහාඳුරෙන්ට වෙල කියනවා හරි දැන් මේ වහන්සේ ගෙදරින් ආපු වැඩේ කරගත්තනේ දැන්. ගෙදරින් ආවෙන්නේ බුදු වෙන්නනේ. දැන් බුදු වෙලා ඉවරනේ දැන් පිරිනොම් පාන්නේ කිව්වා. බුදුහාඳුරන්ට කියනවා මාරයා ඇවිල්ලා වසවර්ති මාරයා. ඒතර බුදුහාඳුර කියනවා මගේ ශාසනයේ සිව්වණක් පිරිස ස්ථාවර වෙනකම් මේ ධර්ම විනය මම පිරිනොම් පාන්නේ කිව්වා. හරි කියලා බලන් හිටියා. බලන් ඉඳලා මේ ශාසනයේ සිව්වණක් පිරිස ස්ථාවර වුණාම ඇවිල්ලා කිව්වනේ දැන් ඔබ වහන්සේ කිව්ව කතාව හරි බුදුවරු කතා දෙකක් කියන්නේ ඒ නිසා දැන් පිරිනොම් පාන්නේ කිව්වා.
බුදුරජාණන් වහන්සේට පිරිනුවම් පාන්න ආරාධනා කළේ බල කළේ මාරයා. බුද්ධත්වය අවබෝධ කරගත්තට පස්සේ තේරුණාද? ඒක එහෙම නොවුණා නම් සමහර විට තව අවුරුදු කීපයක් හරි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තියෙන්නේ නැති. හැබැයි දුන්නනේ වචනයක්. මොකද්ද දුන්න වචනේ? මේ සිවණක් පිරිස ස්ථාවරුණා මම පිරිනවම් පානවා කියලා. ඉතින් මේ ආරාධනාව කරාම බුදුරජාණන් වහන්සේ 16 තැනකදී 3 වතාව බැගින් 16 තැනකදී 3 වතාව බැගින් ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද ඡන්ද චිත්ත විරි විමංශ කියන සතර ඉරිදපාද දියුණු කරපු කෙනෙකුට කල්පයක් වුණත් අදිෂ්ඨාන කරලා ඉන්න පුළුවන් කියලා. ඔය කිසිම අවස්ථාවක ආනන්ද හාමුදුරන්ගේ දේශවනට මේක ඇහෙන්න දුන්නේ මාරයා වැහුවකම්. අයියා ආපස්සට ආනන්ද හාමුදුර ආරාධනා කළොත් ආයු කල්පයක් වැඩ ඉන්නේ කියලා. ඒතර අවුරුදු 120ක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා මේ වචනේ ඇහෙන්න දුන්නේ නැතුව නැවැත්තුවා. එහෙම බලවන්ත කෙනෙක් තමයි කවුද? මාරයා කියන්නේ. එහෙම බලයක් තිබුණ කෙනෙක්. අන්නේ වසවර්ති දිව්‍ය පුත්‍රම දැන් මාරයා කියන එක නා පැහැදිලිනේ. හැබැයි මේ පංච මාරයන්ගෙන් 4 දෙනෙක් මින්නේ කාගාවද? කාගාවද ඉන්නේ? තම තමන් ළඟ ඉන්නවා. පස්වෙනි එක්කෙනා තමයි කවුද? වසවර්ති දිව්‍ය පුත්‍ර මාරයා කොහෙද ඉන්නේ? එයා වසවර්ති කියන මේ පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකෙ ඉන්නේ. එයා තමයි අර භික්ෂුන් වහන්සේලාගේ හිත දැක්කේ. කාගේද? භික්ෂුන් වහන්සේලාගේ හිත දැක්ක. උන දැන් අපි සූත්‍ර දේශනාවට එන්නේ. දැන් මෙච්චර වෙලා මේ සූත්‍ර දේශනාවේ මාරයා කියන කාරණාව තමයි කෙටියෙන් පැහැදිලි කරේ. මාරයා ගැන තව විග්‍රහ කරන්න ඕන තරම් කාරණා සූත්‍රවල අපිට තියෙනවා. මාරයා ගැන මූලික සංකල්පය මූලික අදහස් ටික තමයි ඔය ඇත්තන්ට මේ මතක් කරේ. දැන් මාරයා ගැන පැහැදිලිද? පැහැදිලිනේ නේ. මාරයා කියන්නේ කවුද කියන එක? පංච මාර කියන තැන. මාරයාගේ ස්වභාවය, මාරයාගේ බලය, මේක මාර තජ්ජනීය කියන සූත්‍රවල එහෙම අපිට පැහැදිලි දෙක වෙලාවක මේ සරියුත් මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් වහන්සේගේ සරියුත් මහරහතන් වහන්සේගේ කුසට රිංගලා ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේගේ මුගලන් මහරහතන් සරියුත් මහරහතන් වහන්සේ කුසට රිංගනවා. මුගලන් මහරහතන් වහන්සේගේ කුසට රිංගුවොත් කුසට රිංගලා ඉන්නවා. එකපාරම උන්වහන්සේ බලන මේ බඩ නිකන් බර වුණා. ගලක් ගල් දාලා වගේ බඩේ ලොකු බරක් දැනුණා. ඊට පස්සේ බැලුවා මාර රිංගලා. එහෙම තියෙනවා. නේද? මටත් එහෙනම් නිකන් එහෙම බඩ බර වගේ වුණා. එහෙම කියලා හිතෙන්න බලන්න. ඔළුව බර වුණා. ඒ මාරයා නෙවෙයි. ඒ කම්මැලිකම. නැත්තම් මේවම උපයෝගී කරගන්න පුළුවන්. මාරයා මට බාධා කරන හඳුන ඔළුව උඩින් වගේ බරයි මට භාවනා කරන්න බෑ. ඒ තනි කර කම්මැලිකම් මතක තියාගන්න. හරිද? මම ඒවා වෙන හැටිත් කියන්නම්. දැන් ඔන්න ඒ ටිකත් මතක තියාගන්න අපි සූත්‍රයට යන්න. දැන් සූත්‍ර දේශනාවට අනුව දැන් මාරයා බලාගෙන හිටියා මේ ස්වාමින් වහන්සේලා හොඳට බණ ටික අහගෙන ඉන්නවා. දැන් පංච නීවරණ ධර්ම වලිනුත් හිත මිදිලා. දැන් හිත ප්‍රභාස්වර වෙලා මං ගිහිල්ලා ඉවර වෙලා මේ ස්වාමින් වහන්සේලාගේ නිවන් මඟ බාධා කරන්න ඕන නිවනට පහඩුවක් කරන්න ඕනි කියලා හිතුවා මෙයා. එහෙම හිතලා මෙයා මොකද කළේ? මෙයා මවාගත්ත ගොවියෙකුගේ වීසයක් මවාගෙන මඩ ගාගෙන සරම කැහැපට ගහගෙන කෙවිතකුත් කරේ තියාගෙන දැහැටි කූරකුත් කටේ ගහගෙන නිකන් ගොවිය ඇවිදින විදිහ දන්නවනේ නේ. ඇවිද ඇවිද ආවොතන්ට. ඇවිල්ලා ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් කොහොමද අහන්නේ? අපි සමන බලවත් දේ අද්දාසෙති. මෙතන කියනවා අපි සමන බලවත් දේ අද්ද සාති. ඒ ශ්‍රමණය බුදුරජාණන් වහන්සේට කතා කරනවා. ඒ ශ්‍රමණය නුඹ දැක්කද මගේ හරක් ටික මෙතනින් යනවා කියලා ඇහුවා. මෙතෙන් දැවිලා අහන බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රමණය නුඹ දැක්කද මගේ හරක් ටික මෙතනින් යනවා කියලා ඇහුවා. දැන් බලන කෙනෙකුට පේන්නේ කවුරු වගේද මෙයා? භික්ෂුන් වහන්සේලා බලන්නේ නැති බැලුවාම ඇත්තටම ගොවියෙක්. කුඹුරු වැඩ කරන කෙනෙක් මඩත් ගාගෙන ඊට පස්සේ කෙවිතකුත් කරේ තියෙන විතකුත් කාලා දැහැට් කූරුකුත් ගහගෙන මේ තනිකරම කවුරු වගේද? ගොවියෙක්ම තමයි. හැබැයි බුදුහාමුදුර අඳුනගත්ත කවුද මේ කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කිම්පන පාපිමතේ බලිවත් දෙහිති. එම්බා මාරේ නුඹට මොකටද හරක් කියලා ඇහුවා. නුඹට මොකටද හරක් කියලා ඇහුවා. අහනකොටම දැනගත්ත මාරයා මාව අඳුනගත්ත තමයි කියලා. අඳුනගත්ත තමයි කියලා මාරයා දැනගෙන මාරයා හරි ලස්සන කතා ටිකක් කියනවා.
මේ කතා ටික කියන්න කලින් අපි ආපහු යන් අපි ඉස්සෙල්ලා කොනේ දසමාර සේනාව කියලා එකක්. අර මාරයට පස්වෙනි මාරය කවුද? වසවර්ති මාරයට අපිව අල්ලගන්න පුළුවන්කම ලැබෙන්නේ අපි ගාව දුර්වලකම් 10ක් තිබුණොත් විතරයි. අන්නේ දුර්වලකම් 10ට කියනවා මොකක් කියලාද? දසමාර සේනාව කියලා. ඒ දුර්වලකම් 10 ඔබ ගාව තියෙනවා නම් මතක තියාගන්න වසවර්ති මාරයට ඔබ අල්ලනවා කියන එක අමාරු වැඩක් නං නෙවෙයි. එනිසා ඒ දුර්වලකම් 10 තියාගෙන කුසල දහම් වල හැසිරෙන්නේ නැතුව අනේ මේක මායя මට බාධා කරනවා කියලා නම් කියන්න එපා කවුරුත්. මේ දුර්වලකම් 10 නැතුව අවංකව නිවැරදිව ධර්ම මාර්ගයේ ගත කරන හැසිරෙන කෙනෙකුට බාධා එනවා නම් කරදර එනවා නම් ඒක සමහර විටක මායяගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ දුර්වලකම් 10 අපි ගාව තියෙනවනම් මේ දුර්වලකම් 10 අපි ගාව තියෙනවනම් මායයට අමුතුවෙන් අපිට බාධා කරන්න දෙයක් නැහැ. මායයට අමුතුවෙන් අපිව අල්ලගන්න දෙයක්වත් නැහැ. මොනවද මේ දුර්වලකම් 10? කාමාතේ පඨමා සේන. පළවෙනි සේනාව කවුද? කාමාතේ. මොකද්ද කාමය කියලා කිව්ව? මොකද්ද මේ කාමය කියන වචනේ තේරුම? කාමය කියලා කියන්නේ මොකද්ද? කාමය කියලා කියන්නේ කැමැත්ත. මොකද්ද? කැමැත්ත. දැන් කැමැත්ත ඔයත් ගාව තියෙනවද නැද්ද? තියෙනවනේ. මොනවටද කැමති? කැමැත්ත ඔයත් ගාව තියෙනවද නැද්ද? කාමාතේ පඨමා සේන. මෙතන මේ කාමය කියන වචනය විග්‍රහ කරනවා හරි ගැඹුරින්. අපි සරලව අපි ගමුකෝ මොකද්ද මේ කාමය කියලා කියන්නේ? කාමය කියලා කියන්නේ අපිට ගොඩාක් වෙලාවට කාමය කියන වචනේ ඇහිච්ච ගමන්ම ස්ත්‍රියක් පුරුෂයෙක් සහ පුරුෂයෙක් ස්ත්‍රියක් සමග ගනුදෙනු කිරීමක් තමයි අපිට බොහෝ වෙලාවට කාමය කිව්වහම මතක් වෙන්නේ. හැබැයි කාමය කියන වචනේ ඒ පටු තැනට දාන්න බෑ. කාමය කියන වචනේ ඒ අදහසින් විතරක් කියන එකක් නෙවෙයි. කාමී කියලා කියන මතක තියාගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහම හඳුන්වන්න ගත්ත ටිකට තමයි කියන්නේ මොකද්ද? කාමී කියලා කියන්නේ. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ලෝකේ හැමදාම තියෙනවනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයේද ප්‍රශ්න තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව අපි තුල පවත්නා කැමැත්තේද ප්‍රශ්නේ තියෙන්නේ. මට කිව්ව එක තේරුණාද? රූප ශබ්ද ගන්ධ ඔය ඇත්තට කියපු එක තේරුන්නේ නැනේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවනේ ලෝකේ හැමදාම. ඒකේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ මොකේද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහ පිළිබඳව අපේ හිතේ පවතින මොකද්ද? කැමැත්තට තමයි ප්‍රශ්නේ තියෙන්නේ, ගැටලුව තියෙන්නේ. කාමය කියලා කියන්නේම තනිකරම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව අපේ සිතේ පවතින මොකද්ද? කැමැත්ත. දැන් ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනෙකුට සිල් ටික රැක ගන්න, භාවනාව හරියට කරන්න, ධර්මයේ ඉගෙන ගන්න ලොකු බාධාවක් මේ පංචකාමයට තියෙන කැමැත්ත. හොඳට මතක තියාගන්න. ඔය ඇත්තන්ට මේ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට භාවනා කරන්න තියෙන වෙලාවේ, බණ ටික අහන්න තියෙන වෙලාවේ ඔය ඇත්තන්ට වෙන මොනවා හරි දෙයක් කරන්න හිතෙනවා ඊට පරිබාහිරව ඒක කාමයේ බව මතක තියාගන්න. පළවෙනි සේනාව පහර දෙනවා. දැන් ඔන්න ඔය ඇත්තන්ට දැන් ගෙවල් වල ඉන්න අම්මලාට අත්දැකීම් තියෙනවා. භාවනා කර හිතනවා රෑ නිදා ගන්නකොට හෙටනම් මං උදේ 8ට විතර වාඩි වෙලා පැයක් විතර භාවනා කරනවා කියලා හිතනවා. හිතාගෙන අදිස්ථානෙන් උන්න රෑ නිදාගෙන පාන්දර අවදි වෙලා වැඩ ටික කරගෙන 8 විතර වෙනකොට හිතනවා 8ටම ඕනේ. තව චුට්ටක් වැඩ ටික ඉවර කරලා දවල්ට කන්න උයන කෑම ටික පොඩ්ඩක් ලෑස්ති කරන්න හදලා ඉවර වෙලාම වාඩි වෙනවා. දැන් ඔන්න අර වැඩේ පටන් ගන්නවා. දවල්ට උයන්න කෑම ටික හදන්න එළවලු ටික කපලා තියලාම මං වාඩි වෙන. උට ලේසි. ඊට පස්සේ භාවනා කරනවද? ඊට පස්සේ භාවනා කරන්නේ අන්න මොකද්ද? කාමාතේ පඨමා සේන. පළවෙනි සේනාවෙන් පහර දෙනවා අපිට. අපේ භාවනාව කැඩෙනවා. අපි භාවනා කරන්නේ. ඔන්න දැන් භාවනා කරන්න වාඩි වෙනවා. වාඩි වෙනකොට මතක් වෙනවා කුසියේ දොර වහලක් දන්නේ. ඔළුවට එනවා. කුසියේ දොර වහලාද කියලා බලන්න යනවා. කුසියේ දොර වහලාද කියලා බලන්න යනකොට ඔන්න කුසියේ ඒවා පේනවා.
අයියෝ මම මේ භාවනාවට මේක තව වාදන තියෙනවනේ ටික හොදන්න මේ ටික හොදනවා කියලා පටන් ගන්නවා. දැන් භාවනාව ඉවරයි. පටමාතේ කාමාතේ පටමාසේන පහර දීලා තියෙන්නේ කවුද? කාමයයි අර දොර වහලා එන්න ඕනේ කියන එකෙන් ගියානේ. දැන් එහෙම වෙලා නැද්ද ගෙවල් වලදී? වෙලා නැද්ද? වෙලා තියෙනවනේ. ඔන්න භාවනාවට වාඩි වෙනවා. ඔලුවට එකපාරම ටෙලිෆෝන් එක රින් වුණොත් භාවනාවට බාධා වෙනවනේ. නැගිටලා යනවා ෆෝන් එක ළඟට. ෆෝන් එක අතට ගන්නවද මොනා කරන්නද ගන්නෙ මේ? ඔෆ් කරන්න. මේ කෝල් එකක් දීලාම වාඩි වෙනවා කාට හරි කියලා කෝල් එක ගන්නවා. ඉවරයි භාවනාව. කාමාතේ පටමාසේන. මේ දුර්වලකම කාගේද? තමන්ගේ ඔලුවට ටෙලිෆෝන් එක මතක් වෙනකොටම රින් වුණත් කමක් නැහැ. දැන් මම මේ වාඩි වෙන එක වාඩි වෙනවා කියන එක එන්න බෑ. අපි ඉබේම නැගිට වෙලා යනවා ෆෝන් එක ළඟට. අපේ මනසෙන් බලන්නකො දුර්වලකම කා ළඟද තියෙන්නේ? දුර්වලකම අපි ළඟ තියෙන. ඔන්න දැන් බුදුන් වඳින වෙලාව එනවා. 6ට විතර ඔන්න දැන් මල් ටික කඩාගෙන ලෑස්ති වෙනවා බුදුන් වඳින්න ඔක්කොම කරන්න. 5:45 විතර වෙනකොට නිකන් පොඩ්ඩක් මේ මොනවා හරි ටිකක් බොන්න ඕනි තේ එකක් හරි. කියලා ඔන්න කුසියට ගිහලා 6ට බුදුන් වඳිනවා. දැන් තේ ටික හදනකොට 6යි කාලේ නෑ හද බෑ බුදුන් වඳින්න. හෙටම වඳිනවා. කාමාතේ පටමාසේන. දැන් මාරයාද මේ අර දිව්‍ය ලෝකේ ඉන්න වසවර්ති මාරයාද මේ? නෑ අපිමනේ අපිට මාරයෙක් වෙලා තියෙන්නේ. ඒ නිසා තමන් ಗುಣධර්ම දියුණු කරන වෙලාව වෙන පරිබාහිර වැඩ මොකක්වත් දාගන්න එපා. ලෝකෙ පෙල්ලුණත් කමන්නේ. තමන් ಗುಣධර්ම දියුණු කරන වෙලාව ඒක කරගන්න. ඇයි? ලෝකෙ පෙරලෙන එක පෙරලෙනවමයි. හැබැයි තමන් දියුණු කරගන්න ಗುಣධර්මයේ තමන්ට තියෙන. දැන් තමන් මේ ಗುಣධර්මයේ දියුණු කරන එක වෙලාව නවත්තලා හිටියක ලෝකෙ පෙරලෙන එක නවතිනවද? ඒක නතර වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ජීවිතයේ සීලයක් රකිද්දී හරි භාවනාවක් කරද්දී හරි මොකක් හරි කරද්දී ඒ වෙලාවට පරිබාහිර ඔබට වෙන මොනවා හරි මතක් වෙනවා නම් මොකක්ද ඒක? අර දසමාර සේනාවේ පළවෙනි එක තමයි කාමය. මතක තියාගන්න. දෙවෙනි එක තමයි ဒုတိ ය අරති උච්චති. අරතිය. මොකද්ද මේ අරතිය කියලා කියන්නේ? අරතිය කියලා කියන්නේ මොකද්ද? අරතිය කියලා කියන්නේ කුසල ධර්මයන් කරන්න තියෙන කම්මැලිකම. මොකක්ද? කුසල ධර්මයන් දියුණු කරන්න තියෙන කම්මැලිකම. දැන් මේක තෝරගන්න මම සරලම උදාහරණයක් කියන්නම්කෝ. ඔය ඇත්තන්ට එක දිගට අහගෙන ඉන්න පහසුවක් දැනෙන්නේ ධර්ම දේශනාවක්ද දේශපාලන කතාවක්ද? නිදිමතක් එන්නේ නැතුව. රූපවාහිනිය යන්නේ එක එක වැඩසටහන් සෙනසුරාදාට ඉරිදාට බ්‍රහස්පතින සඳුරට යන්නේ එක එක channel වල දේශපාලඥයෝ ගෙනල්ලා. ඕකද්ද බලාගෙන ඉන්න ලේසි ධර්ම දේශනාවක්ද අහගෙන ඉන්න කිසිම අමාරුවක් අපහසුයක් නැතුව වෙලාව යන්නේ නැතුව දැනෙන්නේ මොකක්ද? අවංකව ඇත්තම කියන්න හදවතට එකඟවම කියන්න මට. මොකක්ද අහගෙන ඉන්න ලේසි? ධර්ම දේශනාව. සාදු සාදු. එහෙම වෙනවා නම් කොච්චර වටිනවද? ධර්ම දේශනාවක් අහන් ඉන්න ලේසි. ලේසිම නිකන් කාලේ යනවා දැනෙන්නේ නැති මොකක් අහන් ඉන්නකොටද? 10ට පටන් ගත්තම වෙලාව 12ත් වෙලාව ගිය දැනෙන්නෙත් නෑනේ. එන මොකක් බලන් ඉඳලා අර දේශපාලඥයෝ කියන පට්ටපල් කිබර බලන් ඉඳලා. බොරු බලන් ඉඳලා ඒක බලන්න ලේසි. අරතිය කුසල ධර්ම කරන්න හරි කම්මැලිකමක් අපේ තියෙනවා. ඒ නිසා බුදුන් වඳින වෙලාවට බණ අහන වෙලාවට ඇඟට හරි අමාරු ඇඟ රෙදෙනවා. මට නිකන් ඇඟට මොකද්ද වගේ. තනි කරම මොකද්ද මේ තියෙන්නේ? අරතිය කම්මැලිකම ඇවිල්ලා. කුසල ධර්ම කරන්න බෑ කියලා හිතෙනවා. භාවනා කරන්න වෙලාව වෙනකොට විනාඩි 5ක් තියලා හරි පුදුම කම්මැලිකමක් දැනෙන්නේ ඇඟට. ඉන්නම බෑ. නිදා ගන්නමයි හිතෙන්නේ. මුද්දට මතක තියාගන්න අරතියේ. බණ ටික අහන්න යන්න දැන් අද ලෑස්තිලා ඉන්නවා. යන්තම් හුලඟ හමනවා. අම්මෝ සීතලයි බෑ. අරතිය මතක තියාගන්න. එන්න මාරයෙක් නෙමෙයි මේ මාරයා කාලා. ඉතින් අමුතුවෙන් අර මාර දසම කවුද වසවර්ති මාරයට ඇවිල්ලා අපි වාද කරන්න ඕනේ. ඒ කම්මැලිකම අපි ළඟ තියෙනවනේ. අරතිය අපි ළඟ තියෙනවනේ. එයාට හරි ලේසි අපි වල්ලගන්න. ඒ නිසා වීරවන්ත වෙන්න කුසල ධර්ම දියුණු කරනකොට. ආයේ තමන්ගේ ජීවිතේ නැති වුණත් දියුණු කරන කුසල ධර්ම ටික නැති කරගන්න එපා. ඊළඟට තුන්වෙනි එක නැතව කුප්පිපාසාති. මොකද එතන තතියා කුප්පිපාසාති. මොකද්ද තතියා කුප්පිපාසාති කියලා කියන්නේ? පිපාසය සහ කුසගින්න. ඒකත් මාර සේනාවෙක් කෙනෙක් කිව්වා.
හරි වැඩක් නෙ. එහෙම බැලුවාම නේ මේක විග්‍රහ කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් ඔන්න ඔබ භාවනා කරන්න වාඩි වෙනවා. එකපාරම ඔබට වතුර 30ක් එනවා. මෙච්චර වෙලා තිබ්බේ නැති වතුර 30ක්. දැන් වතුර 30 තිබ්බේ නැහැ. දැන් හිතෙන්නේ මොකක් කරන්නද? වතුර ටිකක් බොන්න ඕන. දැන් වතුර ටික බිව්වේ නැහැ කියලා මැරෙන්න බෑ. මැරෙන්නේ නැහැ නේ. හිත කියනවා මොකක් කරන්න ඕනද? වතුර ටිකක් බීලෙන්න. වතුර ටිකක් බීලෙන්න. 30යි. නිකන් කට වේලිලා වගේ. වතුර ටිකක් බීලෙනවා කියලා නැගිටලා යනවා. ආයෙවිල වාඩි වෙනවද භාවනාවට? මොන්න භාවනාවට වාඩි වෙන්නද? වතුර ටික බීලනවා වෙන එකට යනවා. ඒකෙන් වෙන එකට යනවා. භාවනාව ඉවරයි. කුප්පි පාසාති. බලන්නකො අපි එතනට තල්ලු කරලා අපේ භාවනාවට වාඩි වෙනවා දැන්. මෙච්චර වෙලා තිබ්බේ නැති බඩගින්නක් ඔන්න එනවා දැන්. බඩ ගොර ගොර ගන්නවා. දැන් නිකන් භාවනා කරන්න බෑ වගේ හිතෙන මොකක් වගේද? බඩගිනි වගේ දැනෙනවා. දැන් භාවනාව පැත්තක දාලා බිස්කට් එකක් හරි කාලා එන්න යනවා කියලා යනවා නැගිටලා. බිස්කට් එක කනවා. බිස්කට් එකෙන් නතර වෙන්නේ ඊට පස්සේ ඒකකුත් හදා ගන්න ඕනේ. ඒකත් මදි වෙනවා. දැන් අර භාවනා කරපු හිරියපු එක්කන අතන්ට තල්ලු කරලා දැන් මේ කුප්පි පාසාති කුසගින්න. මාරයා. එහෙම නැතුව දවල්ට එන බඩගින්න, රැයට එන බඩගින්න ඔබට ඒක මෙතනට ගලප ගන්න එපා. හරිද? මතක තියාගන්න. හැබැයි මේ විදිහට භාවනා කරන වෙලාවේ අනවශ්‍ය විදිහට කලින් නොතිබිද්ද පිපාසයක් කුසගින්නක් එනවනම් ඒක මොකද්ද? මාරයා. ඉතින් ඒක තියෙන්නේ කා ගාවද? අපි ගාව. එහෙම එකක් උපදිනකොට සිහි කරගන්න. ඔන්න දැන් මේකෙ වෙන්නේ මගේ කුසලයට බාධාවක්මයි කියලා. දැන් ධර්මීය බණ දේශනාව ආඩි වෙලා අහගෙන ඉන්නවා ගෙදර ගුවන් විදුලිය හොඳට. හොඳට හිත තැම්පත් වෙලා ඉනකොට තිබ්බහේ බෑ ඉන්නම බෑ. බණ ටික විනාඩි 5ක් හරි අහන්න පරක්කු වෙලා කුසීට ගිහිල්ලා වතුර ටිකක් බීලා ඉන්න හිත කියනවා. වෙලා නැද්ද එහෙම? ජීවිතේ විනාඩි 5කට හරි පරක්කු කළා නැන්ද? ඔය පැය විනාඩි 45 වතුර ටික බිව්වේ නැහැ හිටිය කියලා. අමාරු ඉස්පිරිතාලෙකින් ඉන්න කලන්තය ඇදිලා. එහෙම වෙන්නේ නැහැ. බලන්න හිත කියන එක. ඒ නිසා ඔන්න කුසගින්න පිපාසයේ මාරය කිව්වා. චතුත්ථි තණ්හා පෞච්චති. හතරවෙනි මාරයා තමයි කවුද? මතක තියාගන්න තණ්හාව. තණ්හාව කියන්නේ අතන කාමයේ කියලා මෙතන තණ්හාව කියලා තියෙනවා. තණ්හාව කියලා කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මික රුචිකත්වය. මතක තියාගන්න. ආධ්‍යාත්මික රුචිකත්වය. ආධ්‍යාත්මික රුචිකත්වය කියලා කියන්නේ මොකද්ද? දැන් මෙහෙම හිතන්නකෝ. ඔය ඇත්තන්ගේ ඇස් දෙකින් දකින්න උත්සාහ කරන්නේ ඔය ඇත්තෝ කැමැතිම දේවල් ටික විතරක් නෙවෙයිද? ඔය ඇත්තෝ ඇස් දෙකින් දකින්න උත්සාහ කරන්නේ ඔය ඇත්තෝ කැමැතිම දේවල් ටික විතරයි. ඔය ඇත්තෝ කන්න හදාගන්නේ ඔය ඇත්තෝ කැමැතිම රසද අකමැතිම රසද? නැත්තම් හදන ඕන රසක් කනවද? හදන ඕන රසක් කනවා බොරු කියන්න එපා. උදේට කන්න හදාගන්නෙත් කැමැතිම දේවල් ටික. දවල්ට කන්න හදාගන්නේ ස්වාමීන් වහන්සේලා හැටියට ආයුෂ්මතුන්ලට අපිට එහෙම බෑ අපිට ලැබෙන එක වළඳලා ඉන්න වෙනවා. ඒක හරිද? මම මේ කියන්නේ ගොඩක් දෙනෙක් ගිහි ජීවිතේ ඉන්නකොට සමහරවිට පැවිද්දින්න අයටත් එහෙම තමයි. දාන ටික වළඳන්න ගියාම දායකෝ කියන එක වළඳන්න බැරි නම් Taman කැමති එක හදාගෙන වළඳන්න හිත නැමෙනවා. ඒවට බුදුරජාණන් වහන්සේ විනීසිකපද පවා දාලා තියෙන්නේ ඒ නිසා තමයි මේක වළක්ව ගන්න. දැන් මේ ආධ්‍යාත්මික රුචිකත්වයේ කියන්නේ අර මුලින් කියපු පංචකාමයේ කැමැතිම දේවල් අතර කැමැතිම දේවල් ටික නෙමෙයි ඔය ඇත්ත හොයන්නේ. චුවද මේ තේරුණාද මේ කියන කාරණා? දැන් ඔන්න තෝරගමු මේක. අඹ කන්න කැමැතිද අකමැතිද ඔය ඇත්ත? මේ ඉන්න බහුතර දෙනේ කැමැතිනේ. අඹ වලට කැමැති කාමයේ. හැබැයි කැමැති වුණාට හැම අඹයක්ම කන්න ඔය ඇත්ත කැමැති නැහැ. කාර්ත කොළඹ කියයි තව මොනා හරි කියයි ඔය ඇත්තන්ගේ කැමැත්ත වෙනස්ද නැද්ද අඹ ගොඩේ? අඹ කන්න කැමැති හැබැයි කන්න කැමැති අඹ වර්ගය වෙනස්. කෙනාගෙන් කෙනාට සමස්තය ඔක්කොම අඹ කන්න කැමැති. හැබැයි සමහර අය අමුයෙන් කන්න කැමැති. අන්න ආධ්‍යාත්මික රුචිකත්වය. සමහර අය ඉදිලා කන්න කැමැති. සමහර අය නිකන් ඉදිලත් නැහැ ආමුත් නැහැ පැහිලා කන්න කැමැති. අන්න ඒක වෙනස්ද නැද්ද එක එක්කෙනාගෙන් එක්කෙනාට? කාමයේ හැමෝම තුල පවතිනවා. තණ්හාව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ආධ්‍යාත්මික රුචිකත්වය. දැන් මේ කාරණාවෙන් පැහැදිලිද? නිසා ඔය ඇත්තෝ කැමැතිම ගොඩේ කැමැතිම දේ හොයන ගතියට කියනවා මොකක් කියලාද? තණ්හාව. මොකක් කියලාද? තණ්හාව. තියෙනවද නැද්ද? තියෙනවනේ. නිසා තණ්හාව කියන්නේ බරපතල මානසික මට්ටමක් අපේ නිවන් මඟ බාධා කරන. දැන් අපි හිතමුකෝ මෙහෙම.
දැන් කාලේ ගත වෙනවා චුට්ටක් කාලේ ගියට කමක් නැහැ නේද? ඒතර මම මේක විග්‍රහ කරගෙන අපි ඊටු ටිකට සූත්‍ර දේශනාවෙන් එතකොට තේරෙයි. අපිට අපේ ජීවිතේ ගොඩක් අකුසල් වලින් වැළකීලා ඉන්න අවස්ථාවන් මඟ අරගන්න පුළුවන් වෙනවා. තේරුණාද? කැමැතිම දේවල් ගොඩේ කැමැතිම දෙයට කැමැති වෙන ස්වභාවනේ තණ්හාව කියලා කියන්නේ. කාමය කියන්නේ කැමැති ටික. තණ්හාව කියලා කියන්නේ කැමැති ගොඩේ කැමැතිම දේවල් ටික. දැන් හිතන්නකෝ දැන් ඔය ඇත්තෝ අපි මෙහෙම ගමුකෝ මේක තෝරගන්න උදාහරණයක්. දැන් ඔය ඇත්තෝ බණ අහන්න කැමැති. කැමැතිද නැද්ද? නේ? කැමැතිනේ නේ. ඔය බණ අහන්න කැමැති වුණාට බණ අහනකොට අහන්න කැමැතිම බණ තියනවද නැද්ද? බණ අහන්න කැමැති එක වෙන එකක්. අහන්න කැමැතිම බණ තියෙන එක වෙන එකක්ද නැද්ද? දෙකකින් තේරුණාද නැද්ද මේක තණ්හාව කියන එක? ඒ වගේ එකක් අතන කියන්නේ. ඊළඟට අපි මේක තව තෝරගමුකෝ. මොකද්ද මෙතන කියන්නේ? දැන් ඔය ඇත්තෝ ඥාතීන්ට කැමැති. කැමැතිද නැද්ද? ඥාති කිව්වහම කැමැති. ඒ කැමැති ඥාති ගොඩේ කැමැතිම ඥාතීන් ඉන්නවද නැද්ද? විශේෂයෙන් කැමැති කට්ටිය. ආධ්‍යාත්මික රුචිකත්වයේ කලපකන. ඒ වගේ මේ ලෝකේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අපි කැමැති. හැබැයි ඒ අතරින් විශේෂයෙන්ම කැමැති ටිකක් අපි තියෙනවනේ. ඒ විශේෂයෙන්ම කැමැති ස්වභාවයට තමයි මොකද්ද? තණ්හාව කියලා තියෙන. ඒක තියෙන කාගාවද? තමන් ළඟ. ඒ තණ්හාව හරි භයානක එකක්. ඇයි? ඒ කැමැතිම දේවල් ටික එයා තදින් අල්ල ගන්නවා. මොනා කර ගන්නවද? තදින් අල්ල ගන්නවා. දැන් ඔය ඇත්තන්ට ඇඳුම් තියෙනවා. තියෙනවද නැද්ද? ගෙවල් වල අපිට තියෙනවනේ නේ කබඩ් වල අල්මාරි වල අවුරුද්දින් අවුරුද්ද ගත්තේව ගොඩ ගහලා සමහර අයගේ ඔය ඇඳුම් ගොඩේ කැමැතිම ඇඳුම් දෙක තුනක් තියෙනවද නැද්ද? තියෙනවනේ. ඔය කැමැතිම ඇඳුම් ගොඩේ තියෙන කැමැතිම ඇඳුම් ටික දෙක තුන හරි හතර පහ හරි පරිස්සම් කරනවද නැද්ද? ඒ කැමැතිම ඇඳුම් ගොඩේ තියෙන කැමැති ඇඳුම් ගොඩේ තියෙන කැමැතිම ඇඳුමකට හානියක් වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හිතට දුකක් එනවද නැද්ද? අර කැමැතිම ගොඩේ කැමැතිම ඇඳුම් ටික වගේ තමයි අපේ හිතේ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ ලෝකේ කැමැති දේවල් අතර වඩාත් කැමැති දේවල් තමන්ගේ කරගෙන දුක් විඳිනවා. ඒ නිසා එහෙම තණ්හාවක් තමන්ට තියෙනවා නම් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව ගමන් කරන්න ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා කැමැතිම ගොඩේ කැමැතිම දේවල් පිළිබඳව තියෙන කැමැත්ත මොකක් කරගන්න ඕනද? ඒ කැමැත්ත නැති කරගන්න බැරි නිසා තමයි සංසාරේ තාමත් අපි මේ ඉපදිපදි යන්නේ. නිසා ඒ කැමැත්ත නැති කරගන්න ඕනේ. ඒ කැමැත්ත මොනා කරගන්න ඕනද? දුරු කරගන්න ඕනේ. අර වසවර්ති මාරයාට අමුතුවෙන් දෙයක් කරන්න නැහැ. කැමැතිම ගොඩේ කැමැතිම දේවල් ටික උපාදාන කරගත්තාම නිකාම් අපි කොහාටද යන්නේ? නිකාම් කොහාටද යන්නේ? අපායට යනවා. දැන් ඔය ඇත්තෝ කනට තෝඩු දානවද නැද්ද කරාමු? දානවනේ නේ. දාන්නේ. ඔය දාගෙන ඉන්නේ අම්මලා. නේද? බෙල්ලට මාල දානවද නැද්ද? අතට ඔරලෝසුවක් බඳිනවද නැද්ද? දැන් ලෝකේ කල්පනා කළොත් එහෙම තියෙන කරාමු ගොඩේ කැමැතිම කරාමුවක් අපිට තියෙනවා. අර කැමැති ටික වෙනයි කැමැත්ත වෙනයි. ඒ කැමැති ගොඩාස්සේ කැමැති වෙන ටිකක් අපේ තියෙනවා. අනේක තණ්හාව එක හරි භයානකයි. ඒ නිසා කාමයට තණ්හාවත් එකට බැඳිලා තියෙන්නේ. මේක වෙන් වෙලා නැහැ. එකටම ක්‍රියාත්මක වෙන්නේ. ඒතරේ තණ්හාව විසින් අපි මේ සංසාරයට බඳවලා මොකද කැමැතිම ඒවා හොයා ඉන්නවා. තණ්හාව තියෙන කෙනා මොකද්ද කරන්නේ? කැමැතිම ඒවා හොයා එයා ඉන්නවා. ඒකෙන් සසර දිග්ගැස්සෙනවා. ඔන්න හතරවෙනි මාර සේනාව. පස්වෙනි එක්කෙනා තමයි මොකද්ද? මෙතන සඳහන් කරන පංචමි තීන මිද්දන්තේ. ඒක නම් ඉතින් වැඩි විග්‍රහ කරන්න ඕනේ නැහැ. කියනකොට මෙහෙනවා. පස්වෙනි එක්කෙනා මොකද්ද? තීන මිද්දන්තේ. නිදිමත, කම්මැලිකම, අලසකම මොනා කරනකොට එන එකද? ධර්මයේ හැසිරෙනකොට බණ අහනකොට. දැන් ඔය ඇත්තෝ බණ අහගෙන ඉද්දි ඈනුම් හරි යන අය ඈනුමක් පිට වෙන අය දැකලා තියෙනවද නැද්ද? හැබැයි එහෙම පිට වුණාට දේශපාලන කතාවක් අහන් ඉද්දි වෙන යමක් බලද්දි එහෙම ඈනුම් පිට වෙන්නේ නැත. එහෙමත් තියෙනවා. නිසා තීන මිද්දේ කම්මැලිකම අලසකමත් මාර සේනාවේ එකක්. ඊළඟ එක තමයි සඳහන් කරනවා මොකද්ද? පස්වෙනි එක තමයි චට්ටා බිහුරු පෞච්චති. හයවෙනි එක තමයි මොකද්ද? බය. මොකද්ද? බයත් මාරයට අයිති එක්කෙනේ. මාර සේනාවට අයිති එක්කෙනේ. දැන් දවල්ට
හොල්මන් කතා ඔක්කොම කතා කරනවා. කිසි බයක් නැහැ. හැබැයි රැයට තනි වුණාම පුදුම බයක් තියෙන. හාඳුන්නේ භාවනා කරනකොට නිකන් මට පිටිපස්සේ කවුරු හරි හිටගෙන ඉන්නවා වගේ දැනෙනවා. පිටිපස්සේ ඇති යකෙක් නේ. හිතට දැනෙනවා කවුරු හරි පිටිපස්සේ ඉන්නවා. ඉතින් හැදලා බලනවා භාවනාව නවත්තලා. භාවනාව කරන්නේ නැහැ. මේ බය කියන එකත් මතක තියාගන්න මාර සේනාවේ එක්කෙනෙක්. අපි බය වෙන්න ඕන නොපෙනෙන ලෝකයට නෙවෙයි පින්වතුනි. මතක තියාගන්න. නොපෙනෙන ලෝකයට බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕන පෙනෙන ලෝකෙ අඳුන ගන්න බැරි මිනිස්සුන්ට. මිනිස්සු අඳුනගෙන අපි ඉන්නවා කියලා හිතුවට අඳුනගෙන නැහැ මිනිස්සු. ඒ මිනිස්සුන්ට බය වෙනවා මිසක් නොපෙනෙන ලෝකයට බය වෙන්න එපා. මතක තියා. බය තියෙනවා නම් තනියෙන් අපිට භාවනා කරන්න බෑනේ. දැන් ඔන්න ගෙදර කවුරුවත් නැති වෙනවා. තට්ට තනියෙන් ඉන්නේ. මේ ඔයාලට තේරෙන භාෂාවෙන් මම මේ කියන්නේ. කවුරුවත් නැහැ. දැන් බාඩි වෙලා භාවනා කරන්න හිතනද ඔය ඇත්තන්ට ගියේ මැද කොට්ටියක් දාගෙන කාමරේ. බයේ බෑ ඒ වෙලාවට භාවනා කරන්න. නේ? ඒ බය තියෙනවා නම් අපිට ධර්මයේ දියුණු කරන්නත් එහෙම බය මායාවේ සේනාවෙක් කෙනෙක් කිව්ව බුදුරජාණන් වහන්සේ. බයත් හොඳ දෙයක් නෙවෙයි. ඊළඟට සඳහන් කරනවා හත්වෙනි කාරණාව සත්‍යමේ විචිකිච්ඡාති. හත්වෙනි එක තමයි මොකද්ද? සැකය. මොකද්ද? සැක හිතුනොත් එහෙම ධර්ම මාර්ගේ. ඒකත් මාර සේනාව. අටවෙනි එක මක්කෝ තම්බෝ අට්ටමි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ මක්කයත් තම්බයත් අටවෙනි එක හැටියට දේශනා කළා. ඊළඟ නවවෙනි එක ලාභෝ සිලාකෝ සක්කාරෝ මිච්ඡාලාභෝ ලද්දෝච යෝ යසෝ. කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර වලට බැඳිලා යනවා නම් ඒකත් මාර සේනාවට අයිති එකක්. කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර වලට ආස කරනවනම් ඒකත් මාර සේනාවට අයිති එකක්. 10 වෙනි එක යෝ චත්තානක් සමුක්ඛංසේ පරේච අවජානති සඳහන් කරනවා මානය අනුන්ව පහත් කරලා තමන් උසස් කරලා හිතන එකත් මොකද්ද? මාර සේනාවට අයිති එක්කෙනෙක්. දැන් ওই 10ම කාලඟද තියෙන්නේ. ওই 10ම ওই දුර්වලකම් 10ම කාලඟද තියෙන්නේ. ওই දුර්වලකම් 10ම තියෙනවා නම් අර මච්චු මේ වසවර්ති මාරයට අපිව අල්ලගන්න පුළුවන්. දැන් ওই 10ම තියෙනවද නැද්ද අපි ගා? ඒක අඩු වැඩි වශයෙන්. ඈ නෑ. තියෙනවා. එහෙනම් මේ 10ම මොකක් කරන්න ඕනද? නැති කරගන්න ඕනේ, දුරු කරගන්න ඕන. මේ 10 තියෙනවා නම් ආයි මාරයට අපිව අල්ලන්න අමුතින් මහන්සි වෙන්න දෙයක්. ওই 10 තියෙන නිසා තමයි අපිට බුදුන් වඳින්න බැරි. අපිට භාවනා කරන්න බැරි. අපිට බණ අහන්න හිතෙන්නේ නැති. කුසල ධර්මයන්ගේ හැසිරෙන්න හිතෙන්නේ නැත්te ඔය දුර්වල මානසික ස්වභාවයන් 10 තියෙන නිසා. එතකොට එහෙම ස්වභාවයන් තියාගෙන මායя බාධා කරනවා කිකේ ඉඳලා හරියන්නේ මේ මොකක් කරන්න ඕනද? මේ 10 නැති කරගන්න මහන්සි ගන්න ඕන. දැන් අපි සූත්‍ර දේශනාවට යන්කෝ. දැන් මෙච්චරලා අපි කතා කරේ කවුරු ගැනද? මායя ගැනත් දසමාර සේනාව ගැනත්. දැන් බුදුරජාණන් වහන්සේට මායя ඇවිල්ලා මොකද්ද කියේ? ගොවියෙක් වගේ මඩ ගාගෙන විත කාගෙන ඒ ශ්‍රමණේ මගේ හරක් ටික යනවා දැක්කද නැද්ද? ඇහුවනේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද දුන්න උත්තරේ? මායя නුඹට මොකටද හරක්? එහෙම කිව්වහම මේ මායя කියනවා ශ්‍රමණය මේ ඇස මගේ රූපය මගේ අසත් රූපයත් ස්පර්ශ උසාම ඇති වෙන චක්කු සම්පස්සය මගේ. ඒ නිසා හටගන්න විඥාණය මගේ. මෙන්න මේ නිසා මගෙන් බේරිලා කොහෙ යන්නද කියලා ඇහුවා. දැන් තේරුණාද මේ කියපු කාරණා? තේරුණා? මේක තේරුණා කියලා හිතුණාට මේක තේරිලා නෑ අපිට. මායя මොකද්ද කියන්නේ? රූපයත් මගේ. අසත් මගේ. චක්කු සම්පස්සයත් මගේ. නිසා හටගන්න විඥාණයත් මගේ. එහෙව් කල්හි කොහොමද මගෙන් බේරිලා ඉන්නද? දැන් මේ කිව්ව කාරණාව තමයි අසත් රූපයත් චක්කු සම්පස්සයත් නිසා හටගන්න චක්කු විඥාණයෙන් පස්සේ ලෝකයේ සත්‍යය කෙලෙස් හදා ගන්නවා අයෝනිසෝ මනසිකාරය නිසා. මොකක් හදා ගන්නවද? අයෝනිසෝ මනසිකාරය නිසා කෙලෙස් හදා ගන්නවා. ඒ කෙලෙස් හදා ගත්ත ගමන්ම අමුතුවෙන් මායя අපිට කරන්න දෙයක් නැහැ. කෙලෙස් වලින් අපිට මොකද්ද ලැබෙන්නේ? දුක ලැබෙනවද නැද්ද? දුක ලැබෙනවා. ඊළඟට කන මගේ, නාසය මගේ, දිව මගේ, ශරීරය මගේ, මනස මගේ
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවත් මගේ දේවල්. මේ නිසා හටගන්න සම්පස්සයෙන් පහළ වෙන විඥානත් මගේ දේවල්. කවුරු හරි කෙනෙක් මෙතන කියන්නේ හිතන් ඉන්නවනම් ඇස මගේ, රූපේ මගේ, චක්කු විඥානය මගේ කියලා Tamanට දැනෙනවනම් මගේ කියන මමත්වයේ තුල යා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අයෝනිසෝ මනසිකාරයෙන් බාර ගන්නවා නම් ඒ තාක් එයාගේ සිතේ හටගන්නේ මොනවාද? කෙලෙස්ම තමයි. කෙලෙස් සහිත මනසක් තියෙන කෙනෙක් මේ ලෝකේ දුකකට මිසක් සැපයකටපත් වෙන්නේ නෑ. දුකකට වැටීමම මායя අල්ලගත්ත හා සමානයි. කවුරු අල්ලගත්ත හා සමානයිද? මායя අල්ලගත්ත හා සමානයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඇස මගේ කියලා හිතන තාක්කල්, රූපේ මගේ කියලා හිතන තාක්කල්, සම්පස්සේ මගේ කියලා හිතන තාක්කල්, විඥානය මගේ කියලා හිතන තාක්කල් ඔය ඉතින් මායයට තමයි අයිති කිව්වා. එහෙම බැලුවහම මේ ලෝකේ ඉන්න ඔක්කොම වැඩි හරියක් දෙනෙක් කාටද අයිති? මායයට අයිති. යම් කිසි දවසක කවුරු හරි කෙනෙක් ධර්මයේ තුල හැසිරීලා මේ ඇස අනිත්‍යයි කියලා දැනගත්තා නම්, රූපය අනිත්‍යයි කියලා දැනගත්තා නම්, චක්කු සම්පස්සේ අනිත්‍යයි කියලා දැනගත්තා නම්, චක්කු විඥානය අනිත්‍යයි කියලා දැනගත්තා නම්, දැනගත්ත මොහොතේ ඉඳලා රූප නිසා එයා කෙලෙස් හදා ගන්නවද? ශබ්ද නිසා, රස නිසා, ස්පර්ශ නිසා කෙලෙස් හදාගන්නේ. ආන් එතනට කවුරු හරි කෙනෙක් ආවොත් එහෙම ආන් ඒ කෙනා නම් මාරය උඹට අල්ලන්න හම්බෙන්නේ නැහැ කිව්වා. එහෙනම් අපිට මාරයට අපිව අල්ලන්න පුළුවන්කම ලැබෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා මොනවා හදාගත්තොත්ද? කෙලෙස් හදාගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ මේකට හරි ලස්සන උදාහරණයක් දේශනා කරනවා. ඉබ්බෙක්ගේ උදාහරණයක් මොකද්ද? ඉබ්බෙක් ඉන්නවලු. බිලී පිත්තක් දාගෙන ඉන්නවලු ගිහිල්ලා කවුරු හරි ඉබ්බා බිලී පිත්තට කොහෙන් හරි අතක් හරි දැම්මොත් අල්ලගන්න. බිලී පිත්ත දාගෙන ඉන්නවලු කවුරු හරි කෙනෙක්. ඔළුව හරි දැම්මොත් අල්ලගන්නවා. කකුලක් දැම්මොත් අල්ලගන්නවා. ඒ වගේ තමයි රූප තියෙනවා අපිට බිලී බාගෙන බලාගෙන. හැබැයි රූපයට තුල තෘෂ්ණාවෙන් කෙලෙස් උපද්දව ගත්ත ගමන් මොකද වෙන්නේ? මායя අපිව අල්ලගත්ත වෙනවා. ශබ්ද බිලී පිත්ත දාගෙන ඉන්නවා. අයෝනිසෝ මනසිකාරයෙන් ශබ්ද බිලී පිත්තට අහුවෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? අපි මායයට ගොදුරු වෙලා ඉවරයි. ඒ නිසා ජීවිතේ අපි පුරුදු වෙන්න ඕනි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ දේවල් තුලින් මොනවා හදාගන්න නැතුව ඉන්නද? කෙලෙස් හදාගන්න නැතුව ඉන්න. ඒකට මායයට අපිව අල්ලන්න, ඒ මායයට අල්ලන්න බැරි. කෙලෙස් හැදෙන්නේ නැති නිසා. එහෙනම් ජීවිතයේ තියෙන ලොකුම රැකවරණය තමයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය. මොන මනසිකාරයද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? නුවණින් මෙනෙහි කිරීම. කුමක් සම්බන්ධවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. රස කෑමක් කන්න ලැබෙනවා. බිලී පිත්තෙන් දාගෙන ඉන්නවා මායя. කෑම නැමැති බිලී පිත්ත. දිව නැමැති උගුලෙන් අපි අහු වෙනවද නැද්ද? හැබැයි අපි යෝනිසෝ මනසිකාරයෙන් රස තෘෂ්ණාවට අහු වෙන්නේ නැතුව අනුභව කළොත් මායයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යං වදන්ති නතං මයිහං යේ වදන්ති නතේ අහං ඒවම් පාපිම ජානාහි නමේ මග්ගපි දක්ඛසීති. සඳහන් කරනවා මායය නුඹ යමක් මගේ කියද්දි කවුරු හරි කෙනෙක් මේ ලෝකේ යමක් මගේ නෙවෙයි, මම නෙවෙයි, මට අයිති නෑ කියලා දැනගන්නවද? තේරුම් ගන්නවද? අවබෝධ කරගන්නවද? එහෙම අය ගිය අතක්වත් උඹට හොයාගන්න හම්බෙන්නේ නැහැ කොමාරයට. අල්ලගන්න එක කෙසේ වෙතත් එහෙම තේරුම් ගත්ත ගිය කෙනෙක් අතක්වත් අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ මතක් කළා නුඹ මගේ කියද්දී මගේ නෙවෙයි, මම නෙවෙයි, මට අයිති නෑ කියලා අවබෝධ කරගත්තා නම් කවුරු හරි කෙනෙක්, ඒ අවබෝධ කරගත්ත කෙනා ගිය අතක්වත් උඹට හොයාගන්න හම්බ වෙන්නේ. එහෙනම් මායя ගිය අතක්වත් අපිව ගිය අතක්වත් මායයට හොයාගන්න බැරි වෙන්න නම් මොකක් කරන්න ඕනද? මේ ලෝකයේ තුල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, චක්කු සම්පස්සේ, විඥානය ආදී මේ සියල්ල මම නෙවෙයි, මගේ නෙවෙයි, මට අයිති නෑ කියලා මොනා කරගන්න ඕනද? අවබෝධ කරගන්න ඕනේ අපි. තේරුම් ගන්න ඕනේ. ඒකට මොකද්ද කරන්න ඕනේ? යෝනිසෝ මනසිකාරයෙන් දවසේ කටයුතු කරන්න ඕනේ.
සීලය වඩන්න ඕනේ. සමාධිය දියුණු කරන්න ඕනේ. භාවනාව හොඳට වඩන්න ඕනේ. දැන් ඔය ඇත්ත ජීවිතේ අද දවසේ මේ තාක් ගත කරපු කාලය යෝනිසෝ මනසිකාරයෙන්ද ගත කළේ අයෝනිසෝ මනසිකාරයෙන්ද ගත කළේ? කොහොමද ගත කළේ? යෝනිසෝ මනසිකාරයෙන් සාදු සාදු. වැඩි හරියක් කාලේ ගත වුණේ කොහොමද? අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න තාක්කල් දසමාර සේනාව අපි තුල ඉන්නවා. ඒ ඉන්න තාක්කල් මාරයට අපි වල්ලගන්න හරි ලේසි. ඒ නිසා මාරයා බාධා කරනවා කියලා කියන්නේ අර දසමාර සේනාව සිටී අපි ගාව තියෙන නිසා. ඒ නිසා ඒ කරුණු 10ක් නැති කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිහා බලමින් ඒ සියල්ල මම නෙවෙයි මගේ නෙවෙයි මට අයිති නෑ කියන අවබෝධයට එන්න අපි හැම කෙනෙක්ම මහන්සි ගනිමු. ඒ සඳහා මේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ ඒකාන්ත වශයෙන්ම හේතුපුනිශ්‍රේ වේවා. සාදු සාදු සාදු. හොඳයි. අද අපි ඉගෙන ගත්තේ මොන සූත්‍රයේද? කස්සක සූත්‍රය. කස්සක සූත්‍රය අපි ඉගෙන ගත්ත මූලික වශයෙන්ම මාරයාට කියන නම් තුනක්. මතකද? පාපිමතෝ, පමත්ත බන්දු, කෘෂ්ණ. ඊළඟට අපි ඉගෙන ගත්ත පංච මාරයෝ. පස් මහා මරුන්. කවුද? ස්කන්ධ මාර, ක්ලේශ මාර, අවිසංකාර මාර, මච්චු මාර, දේවපුත්ත මාර. ඊළඟට අපි ඉගෙන ගත්තා මොනවාද? අධිපති භව. එහෙම නැත්නම් අග්‍ර පැනවීම හතරක්. මේ ලෝකේ විශාලම ශරීර තියෙන අය අතර අග්‍ර කවුද? රාහු අසුරයා. මේ ලෝකේ වැඩිපුරම කම්සප විඳපු අය අතර අග්‍ර කවුද? මන්දාත සක්විත රජතුමා. මේ ලෝකේ අධිපති භවෙන් අගතැන්පත් කවුද? මාරයා. අපා දෙපා සිව්පා බහුපා සංඤී අසංඤී නේව සංඤී නාසංඤී රූපී අරූපී මේ සියලු දෙනා අතර අග්‍රස්ථානයේ කවුද? බුදුරජාණන් වහන්සේ. අග්‍ර පැනවීම හතරක් අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි දැනගත්තා මාරයෝ 10 දෙනෙක් ගැන. කවුද මේ මාරයෝ 10 දෙනා? කාමය, කුසලයට අති අකමැත්ත, කුසල් පුරන වෙලාවේ ගුණධර්ම දියුණු කරන වෙලාවේ දැනෙන කුසගින්න පිපාසය, තණ්හාව, ඊළඟට බය, ඊළඟට සැකය, මක්කේ තම්බය, ඊළඟට ලාභ සත්කාර වලට කීර්ති ප්‍රශංසා වලට ඇති කැමැත්ත, ඊළඟට මානය, අනිත්‍ය උපහත් කොට තමන් උසස් කොට හිතන මාන. ඔය කාරණා 10 තියෙනවා නම් ගුණධර්ම දියුණු කරගන්න හරි අමාරුයි. ඊළඟට මායя මොකද්ද කිව්වේ? ඇසත්, රූපයත්, චක්කු සම්පස්සයත්, විඥානයත් මගේ කිව්වා. මායයටයි tie කිව්වා. ඒ කියන්නේ මගේ කියලා හිතන තාක්කල් මොනවාද උපදින්නේ? කෙලෙස් උපදිනවා. බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ මොකද්ද? ඇසත්, රූපයත්, චක්කු සම්පස්සයත්, විඥානයත් කාගේ නෙවෙයි කියලා දැනගන්නද? මගේ නෙවෙයි, මට අයිති නෑ කියන එක දැනගන්න. එහෙම දැනගත්තා නම් මායයට අපිව අල්ලන්න බෑ. එහෙනම් මායයට ගියාතක්වත් හොයාගන්න බැරි කෙනෙක් මේ ශාසනයේ මමපත් වෙනවා. ඒ මට්ටමට මගේ හිත හදා ගන්නවා කියලා කවුරුත් අදිස්ථාන කරගන්න. රැස් කරගත්තේ සිළු පිං ප්‍රථම කොටම පලාත් බහර දෙවියන් තුළු සිළු දේව දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසන. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා අන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශන. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නං පරන්ති. ඉමස්මින් විහාරේ අදිවට්ඨා ච දේවතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සසර වසනාතුරු නිවන් දකිනාතුරු සත්පුරුෂයන්ගේ කලණ මිතුරන් අසුර ලැබේවා ලැබේවා. සාධු සාධු සාධු. හොඳයි එහෙමනම් අද දවසෙත් මේ සවස් කාලේ මේ විදිහෙන් රැස් කරගත්ත සිළු පුණ්‍ය ධර්මයන් පින්වත් ආයුෂ්මතුන් වහන්සේලාත් පින්වත් ලොකු මෑණියන් වහන්සේ අපෝපස්ථාන කරන සිළු දෙනාමත්
ඒ වගේම මේ ඉඩකඩම් පූජා කරපු දායක කාරක ආදී පින්වත් හැම දෙනාමත් මේ ගොඩනැගිලි සකසපු දානමාන ආදී සිව්පසින් අපිට උපස්ථාන කරන හැම දෙනාමත් අපේ පුණ්‍යාශ්මතුන් වහන්සේගේ දෙමාපිය දෙපළ විදුරු පුතණුවන් මින්ගිරිය ප්‍රදේශයේ ඉඳලා අද මේ කාලය වෙන් කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිච්ච අපේ ශ්‍රද්ධාවන්ත පින්වත් අම්මලා හැම දෙනාම ගම්මැසි රටවැසි ලෝවැසි සිළු සත්වෝ මේ පින් අනුමෝදන් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ හැම දිනාටම අපරිහානි ගුණ දියුණු කරගෙන නිවනින් නිවී සැනසෙන්නට මේ පින පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු